ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ අවසරයි. වේදිකාවේ ඉන්න කැලණි විශ්වවිද්‍යාලය සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපති චන්දනා බේරත්න මැතිතුමා, ඒ වගේම නීතිඥ හර්ෂණ නානායක්කාර මැතිතුමා, කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය විජිත් මහත්මයා, වසන්ත පෙරේරා මහත්මයා හිටපු ගණකාධිකාරී, ඒ වගේම අපේ තුෂාර හෙට්ටිආරච්චි මහත්මයා ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය සහෝදරවරුන් සහෝදරියන් අම්මලා තාත්තලා සියලු දෙනාගේ අවසරයි. දැන් මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව මම හිතන්නේ අපි කොළඹ රැස්වීම් ගණනාවක් පවත්වලා තිබෙනවා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනයේ ආරමුණත් ඒ වෙනස් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඇති පියවරයන් පිළිබඳව අපි විටින් විට කතා බහ කොට තිබෙනවා. නමුත් අපි මීට පෙර කතා කරාට පසුව දැන් 20 වෙනි සංශෝධනයේ ඉදිරි පියවර දෙකක් තිබෙනවා. මීට කලින් අපි කතා කරනකොට මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා නැහැ. දැන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා අවසන්. දෙක, පාර්ලිමේන්තුවේ සම්මත කරගත ආකාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දී යුතු තිබෙනවා. කෙසේද සම්මත කළ යුත්තේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පිළිබඳව නඩුව විභාග කොට අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ අවසාන වශයෙන් ඒ තීරණය කතානායකවරයාට දැනුම් දෙන්න නියමිතව තිබෙනවා. නිසා මීට පෙර අපි 20 වෙනි සංශෝධනය ගැන කතා කරනවට වඩා ඉදිරි පියවරයන් කීපයක් සහිතව තමයි අද අපි තමුන්නාන්සලත් එක්ක යලි මෙම සංශෝධනය පිළිබඳ කතා කරන්නේ. දැන් අපි දන්නවා ලෝකේ පාලන ක්‍රම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි ජනාධිපතිවරයා මූලික කරගන්න ලද පාලන ක්‍රම. එහි මඟ පෙන්වන්න ආසන් ප්‍රධාන වශයෙන් ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදය. මොකද ඇමරිකන් එක්සත් ජනපදයේ පාලන ක්‍රමයේ තිබෙන්නේ ජනාධිපතිවරයා මූලික කොටගත්. ඒතර ඒක ඇමරිකානු සම්ප්‍රදායය. ඒ ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු රාජ්‍යයන් විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ වගේම තව පාලන ක්‍රමයක් තිබෙනවා. පාර්ලිමේන්තු මූලික කොටගත්තු. පාර්ලිමේන්තු උත්තරීතර කරගත්තු. ඒක තමයි එංගලන්තේ. නිසා එංගලන්තයේ සම්ප්‍රදායත් රාජ්‍යංග ගණනාවක් අනුගමනය කරමින් තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ඡන්දෙන් තෝරාපත් කරගන්නා පාලනයන් තිබෙන හැම තැනකම ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමේ මූලික කරගත්තු. අනිත් එක පාර්ලිමේන්තු මූලික කරගත්තු පාලන ක්‍රමය. අපි කාටවත් নিরপেক্ষ වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට වඩා ජනාධිපති ක්‍රමය හොඳයි, ජනාධිපති ක්‍රමයට වඩා පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි කියලා নিরপেক্ষව අපිට තීරණය කරන්න බෑ. මොකද මේ ආකාර දෙකටම ලෝක රටවල් පාලනය වෙනවා. හැබැයි මේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ අපේ රට අවුරුදු 40ක් පාලනය වෙලා තිබෙනවා. 1978 සිට. එනිසා මේ අවුරුදු 40ක අත්දැකීම් වලින් අපිට පෙන්눔 කරලා තිබෙනවා අපේ රටට තවදුරටත් යෝග්‍ය විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් නොවේ. අපේ රටට වඩාත් යෝග්‍ය පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් බව. ඒතර අපේ සංශෝධනයේ අභිප්‍රාය මොකද? අපේ සංශෝධනයේ අරමුණ මොකක්ද? අපේ සංශෝධනයේ අරමුණ තමයි විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට අපේ රට අවතීර්ණ කරන්නට ඔච්චරයි. අවුරුදු 40ක් විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ ජීවත් වුණු අපි ඒ තිබෙන ඉතාමත් නරකපන්නේ අත්දැකීම් වලට අපි මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා වඩාත් යෝග්‍ය අපේ රට පාර්ලිමේන්තුව මූලික කරගත්තු පාලන ක්‍රමය. ඒ සඳහා අපි 20 වෙනි සංශෝධන ඉදිරිපත් කළා තිබෙනවා. ඒක තරකයක් එන්න පුළුවන්. ඇයි විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ පමණක් සංශෝධනයක් ගෙන එන්නේ සමස්ත අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න බැරිද? ඔව්. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තිබෙනවා. මොකද මේ පවතින ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා. ඒ 19 අවස්ථාවලින් අවස්ථා දෙකක් කරනකොට ඉතුරු 17ම ශක්තිමත්
සමත් කොට තිබෙන්නේ සම්මත කොටගෙන තිබෙන්නේ තිබුණු පාලන බලය ශක්තිමත් කර ගැනීම හෝ දිගු කර ගැනීමේ අරමුණ. ඒ නිසා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් අපිට තිබෙනවා. මොකද වෙනස් වී තිබෙනවා. අවුරුදු 40ක් පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. නිසා මේ ව්‍යවස්ථාව වෙනස් වී යුතුයි කියන අදිස්ථානයක් තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ යම් ක්‍රියාවලියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව ආරම්භ කොට තිබෙන ක්‍රියාවලියට අපි අපේ දායකත්වය ලබා දීම පිළිබඳ ප්‍රධානතම ස්ථාවරය තමයි විධායක ජනාධිපතිවරු අහෝසි කරන්නේ නම් අපි මේ ව්‍යවස්ථා ක්‍රියාවලට සම්බන්ධ වෙන්න සූදානම් කියලා. නමුත් දැන් ඒ ව්‍යවස්ථා ක්‍රියාවලට අවුරුදු 3කට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා. නව ව්‍යවස්ථාවක් පිළිබඳව අපේ රටට තිබුණා යම් බලාපොරොත්තුවක් ඒ බලාපොරොත්තුව මුළු මනින්ම අවසන් වී තිබෙනවා. යලි නව ව්‍යවස්ථාවක් පිළිබඳ සම්මතයක් පිළිබඳව මම හිතන්නේ කවුරුත් අපි විශ්වාස නොකළ යුතුයි. මේ ආණ්ඩුවට ව්‍යවස්ථාව වැනි බරපතල සංකීර්ණ කාර්යයක් කරන්න බැරි බව ඔවුන්ගේ අනෙකුත් කාර්යයන්ගේ අසමත්භාවයෙන් පෙන්눔 කර තිබෙනවා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ එහෙමනම් නව ව්‍යවස්ථාව පිළිබඳ ක්‍රියාවලිය එන්න හිටලා නම් තිබෙන්නේ අවම වශයෙන් තිබෙන ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයා ජනාධිපති ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තු ක්‍රමයකට යා යුතු සංශෝධනයක් ඉදිරිපත් විය යුතුයි කියලා. ඒ අනුව තමයි අපි මේ සංශෝධන ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒතර මේක කිසිසේත්ම කලබලයක් නෙවෙයි. ඇත්තටම පමාවක්. මොකද විධායක ජනාධිපති ධූරයට එරෙහිව සටන දිගු ඉතිහාසයක් තිබෙනවා. කවුරු හරි ඇහුවොත් ඇයි කලබලයේ මේ විශ්ස ගින්නේ කියලා නෑ කලබලයක් නෑ. අපි උත්සාහ කරමින් තිබෙනවා නව ව්‍යවස්ථාව ඇතුළට ඒක ගින්න. නමුත් නව ව්‍යවස්ථාව එන්නහිට තිබෙනවා. එහෙනම් අවම වශයෙන් මේ කාර්යවත් අපි කරගත යුතුයි. ඇත්තටම තියෙන කලබලයක් නෙවෙයි පමාවක්. ඊළඟ මේ ව්‍යවස්ථාවේ ඇතුලේ කරගන්න ලද සංශෝධනයන් සහ ජනතාවගේ ජන ජීවිතය අතර සමීප සබඳතාවයක් තිබේද? ඊළඟ තියෙන සමහර අය කියන අපිට ව්‍යවස්ථා කන්නද? ව්‍යවස්ථාවෙන් ඇති ඵලය මොකක්ද? අපේ ප්‍රශ්න ඊට වඩා වැඩියි. ඕක අපි පිළිගන්න. මොකද නව ව්‍යවස්ථාවකින් හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ රටේ ජනතාව මුහුණ දී තිබෙන මූලික ගැටලු වලට විසඳුම් නොලැබෙන බවත් අපි පිළිගන්නවා. දැන් රුපියල වේගයෙන් කඩාවැටෙමින් තිබෙනවා. ආර්ථික විශාල අර්බුදයකට පත් වෙමින් තිබෙනවා. රටේ නිෂ්පාදන කඩාවැටලා අවසන් වී තිබෙනවා. ආනයන අපනයන අතර පරතර ඉතාම ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබෙනවා. ඈත ගම්වල ජනතාවට තමන්ගේ අවම වශයෙන් ආහාර වේලවත් සපයා ගන්න බැරි තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. තරුණ තරුණියන්ට තමන්ගේ අධ්‍යාපනයට සරලන රැකියාවක් නිර්මාණය කරගන්න බැරි වී තිබෙනවා. රටේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සඳහා තිබෙන ප්‍රධානම ආයතන පොලිසිය. ඒකේ පොලිස්පතිවරයාගේ හැසිරීම් වලින් රටට සිද්ධ වෙමින් තිබෙන්නේ කුමක්ද කියලා බයක් දැනෙමින් තිබෙනවා. ප්‍රශ්න සමුදායක් තිබෙනවා. හැබැයි මේ ප්‍රශ්න සියල්ලටම මේ ව්‍යවස්ථා සංශෝධනයේ විසඳුම් නොවන බවත් අපි දන්නවා. ඒකත් අපි දන්නවා. ඒක නැතුව මේ සියල්ලටම එකම බෙහෙත නෙවෙයි මේ සංශෝධනය. ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමට නව ආර්ථික ක්‍රමවේදයක් වෙනුවෙන් සටනක් අපිට තිබෙනවා. අපි ඒ සටන අත්හරින්නෙත් නැහැ. ඒ වගේම මේ දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන පිරිහීමට ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනය මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා දරන ප්‍රයත්නය අපි අත්හරින්නෙත් නැහැ. ඒ සඳහා සටනකුත් අපිට තිබෙනවා. ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සටනකුත් අපිට තිබෙනවා. දැන් මේ 20 වෙනි සංශෝධනය වැටෙන්නේ මා ඔය 3 වෙනියට කියපු සටන් පෙරමුණට. ආර්ථික පිළිබඳ සටනක් තිබෙනවා. දේශපාලන සටනක් අපිට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාද දිනා ගැනීමේ සටනක් අපිට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ දිනා ගැනීමේ සටනදී අතිශය වැදගත් විධායක ජනාධිපති ක්‍රමයේ මත පැවරී තිබෙන අසීමිත බලයන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කොට තිබෙනවා. නිසා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සංශෝධනයක අවශ්‍යතාවය පිළිගන්න. ඒ කොටස විතරයි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපිට අපේක්ෂා කළ හැකි වන්නේ. ඒ සඳහා තමයි අපි ඒ කොටස සඳහා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් තමයි අපි මෙම 20 වෙනි සංශෝධන ඉදිරිපත් කළා තිබෙන්නේ. මොනවාද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්? ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කර ගැනීම වෙනුවෙන්
පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් තිබෙනවා. හැබැයි මේ විධායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ මුළු කාර්යභාරයම ශූන්‍ය කොට තිබෙනවා. පාර්ලිමේන්තුව තව දුරටත් කිසිදු කාර්යයක් නැති හුදු නැගිටින පහත් වෙන සිග්නල් කණු බවට පත් කොට තිබෙනවා. එනිසා අපේ ව්‍යවස්ථා සංශෝධනයක අපේක්ෂාවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ පාර්ලිමේන්තුව ඒගොල්ලොගම කියන අපිම නෙවෙයි. ඒගොල්ලෝ කියන ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර මධ්‍යස්ථාන නම් බල ශූන්‍ය වී තිබෙන පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ අරමුණ මේකේ තිබෙනවා. ඊළඟ විධායක හසුරුවන කැබිනට් මණ්ඩලය. ඒ මුළු කැබිනට් මණ්ඩලයම දෙන්න විෂයන් මොනවද? දෙන්නේ කාටද? දෙන්න මොන ප්‍රමාණයටද? මේ සියල්ලගේම අධිකාරී බලයක් ජනාධිපතිවරයා සතුව තිබෙනවා. ඒ නිසා මුළු කැබිනට් මණ්ඩලයම ජනාධිපතිවරයාට හීලෑ වුණු ආයතනයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා එය ශක්තිමත් කිරීමේ අරමුණක් අපට තිබෙනවා. ඒ වගේම අධිකරණ පද්ධතිය මේ විධායක බලය විසින් අපේ රට අධිකරණ පද්ධතියට කරන ලද විනාශය අති විශාලයි. මොකද ශ්‍රේෂ්ඨාධි මා කියන්නේ තිබුණු එක 19 චුට්ටක් වෙනස් වී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාරවරයාගේ සිට මහාධිකරණ විනිසුරුවන් දක්වා සියලු දෙනා පත් කරන්නේ විධායක ජනාධිපතිවරයා. කවර සුදුසුකම් පිළිබඳවත් නිර්ණායකයක් නැහැ. කවරෙක් විනිසුරුවෙක් වෙන්න ඕනද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවංශකාරතුර පත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිසුරුවන්ගේම ජ්‍යෙෂ්ඨතමේ එක්ක නීතිපති පාර්ලිමේන්තුව. ඔක තමයි අපිට තිබුණු සම්ප්‍රදාය. හැබැයි ඒ සම්ප්‍රදාය මුළුමනින්ම බිඳලා මහින්ද රාජපක්ෂ මහත්මයාට පුළුවන්කම ලැබුණා එළියේ හිටපු කෙනෙක් ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු පුටුව වාඩි කරවන්න. ඒ කවුද? මොහාන් පීරිස්. මොහාන් පීරිස් සාමාන්‍ය නීතිඥයෙක් හැටියට කටයුතු කරමින් හිටියා. ඔහු නීතිපතිවරයා බවට පත් කරා. ඊට පස්සේ සිරානි බණ්ඩාරනායකව දෝෂාභියෝගය කර පළව හැරියා. එතකොට මොහාන් පීරිස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම අරගෙන දේශපාලන පත්වීමක් හැටියට සෙලාම් බැංකුවේ සභාපතිවරයාට කටයුතු කරමින් තිබුණා. ඒතර සෙලාම් බැංකුවේ සභාපතිවරයා සිරානි බණ්ඩාරනායක මැතිතුමියගෙන් දූරේ හිස්සුනාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාර පුටුවේ වාඩි කරෙව්වේ මහින්ද රාජපක්ෂ මහත්මයා කවුද? සෙලාම් බැංකුවේ සභාපතිවරයා මොහාන් පීරිස්. ලංකාවේ පළවෙනි වතාවට බැංකුවක සභාපතිවරයෙක් ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාර මහ පුටුවේ වාඩි කරෙව්වා. අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමාගේ බලතල නොවන නම් ඔහුට ත්‍රිවිල් රියදුරෙක් වුණත් පත් කළ හැකි. ඒ පත් නොකිරීම පිළිබඳ ස්තුති වෙන්න ඕන. ඉතින් මේ වෙලාවදී එනිසා මුළු අධිකරණයම තමන්ගේ අතට අර්ලියගහ මන්ත්‍රීද නියෝග දීපු අර්ලියගහ මන්ත්‍රීද නඩු තීන්දුව ලියපු ඉතිහාසයක් තිබෙනවා මේ විධායක බලය විසින්. නිසා ඒද බල ශූන්‍ය කොට තිබෙනවා. විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳව සැකයකින් තොරව ඔන්න නඩු තීන්දුව ලබා දීමේ හැකියාවක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා. අපිට බලකයි සිරානි බණ්ඩාරනායක මැතිතුමිය නිරපාරින්න ප්‍රධානතම හේතු වුණේ කුමක්ද? බැසිල් රාජපක්ෂගේ දිවි නැගුම පනතට දීපු නියෝගයක්. ඒක තමයි පළවෙහැරි. තමන්ට එකඟ නොවන පාලකයාට එකඟ නොවන තීන්දුව ලබා දුන්නොත් පිට තනතුරු අත්තරලා යන සිද්ධ වෙන ක්‍රමයක් මේ විධායක ජනාධිපතිතුමා. එනිසා අධිකරණය මේට වඩා ශක්තිමත් වාගයට පත් කළ යුතුයි. එහි අරමුණ අපේ මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙනවා. ඒතර පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, අධිකරණ පද්ධතිය. ඒ වගේම පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරන ව්‍යවස්ථා සභාව. ජනාධිපතිවරයාට තනි අයිතිය තිබුණු සමහර පත් කිරීම පාර්ලිමේන්තුවේ නියෝජිතත්වයකට ගෙන ගොස් තිබෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම සඳහා අතිශය වැදගත් පියවරක් මෙම 20 සංශෝධනයෙන් අපි අපේක්ෂා කරනවා. හැබැයි අපි එසේ අපේක්ෂා කරත් මේ 20 සංශෝධනය පිළිබඳ ඉතාමත් වැරදි දුර්මත ගණනාවක් නිර්මාණය කරලා තිබෙනවා. එකක් මේ 20 සංශෝධනයේ අපේක්ෂාව මම දැක්ක මේ දවස්වල බොහෝ අය කියනවා. බොහෝ අය මත දක්වන්න කියන පටන් ගන්න තියෙන මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ගේ යටි වමනාවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවලු කියලා. ඒ තරම්
හාස්‍ය ජනක කරුණක් තවත් නෑ. මොකද මේ 20 වෙනි සංශෝධනය කවද සම්මත වුණත් පාර්ලිමේන්තුවේදී අපි මේ සංශෝධනය ඇතුලේ දාලා තිබෙනවා මෙම 20 වෙනි සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි මාසයේ 9 වෙනිදාගේ සිට. ඇයි 2020 ජනවාරි මාසයේ 9 වැදගත් වෙන්නේ? 2020 ජනවාරි මාසයේ 9 වෙනිදා වෙනතෙක් මේ ජනාධිපතිවරයාට ජනවරමක් තියෙනවා ජනාධිපති ධූරය දරන්න. 2020 ජනවාරි මාසේ 9 වෙනිදාගෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජනාධිපති ධූරේ කාලය අවසන් වෙනවා. අන්න එදා සිට තමයි මේ සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ. එදා සිට. එනම් 2020 ජනවාරි මාසේ 9 වෙනිදා දක්වා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සතුව තිබෙන ජනාධිපති ධූරයේ බලතල කිසිවක් අඩු වෙන්නේ නැහැ. 2020 ජනවාරි මාසේ 9 වෙනිදා දක්වා රනිල් වික්‍රමසිංහට අතිරේක බල කිසිවක් ලැබෙන්නේ නැහැ. එදායින් පස්සේ නව පාර්ලිමේන්තු මැතිවරණයක් තබලා නව ජනාධිපතිවරේ තෝරාපත් කරගන්න තෙක් 20 වෙනි සංශෝධනයට යටත් මේ බලම නෙවෙයි 20 වෙනි සංශෝධනයේ යටතේ බලයන් සහිත ඉන්න ජනාධිපතිවරයාම වැඩ කරනවා. ඒ නිසා ගෙදර යන්න ඉන්න ජනවාරි මාසයේ 29 වෙනිදා ගෙදර යන්න ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තවත් මාස 4ක 5ක කාලයක් 20 වෙනි සංශෝධනයට ජනාධිපති ධූරයේ වැඩ බලන්න පුළුවන්. ඒ නිසා මේකෙන් අමතර වාසියක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ලැබෙනවා. ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයේ යම් සංක්‍රමණීය කාල පරිච්ඡේදයක් තිබෙනවා. ඒ සංක්‍රමණීය කාල පරිච්ඡේදය තමයි ඉන්න ජනාධිපතිවරයාගේ සිට නව ජනාධිපතිවරයෙක් පත් කරගන්නා තාක් කිස් වෙන කාලේ. අන්න ඒ කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙම 20 වෙනි සංශෝධනයට ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ නිසා 2020 ජනවාරි මාසේ 9 වෙනිදා ගෙදර යන්න ඉන්න මෛත්‍රීට යම් දුර කාලය වැඩි වෙනවා. කවුරු හරි කිව්වනම් 20 වෙනි සංශෝධනයේ මෛත්‍රීට වාසසහගතයි කියලා ඔව් වාසියක් තියෙනවා. ඒකක් පිළිගන්න. ඊළඟ දෙවෙනි කරුණ. මහින්ද රාජපක්ෂ මහත්මයාට දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයාට තව වතාවක් අපේ රටේ ජනාධිපති ධූරය දරන්න බෑ. දැන් පහුගිය කාලේ පුළුවන් කිව්වා දැන් නම් කියන්නේවත් නෑ. හරි. තුමට බෑ. මොකද 19 වෙනි සංශෝධනය අතිශය පැහැදිලි දේවතාවකට වඩා ජනතාව විසින් ජනාධිපතිවරයා තෝරාපත් කරගත නොහැකි. දෙපාරයි පුළුවන්. දෙපාර අවසන්. නිසා නැවත බෑ. ඒතර දැන් තියෙන ව්‍යවස්ථා ජනාධිපති කෙනෙක් කවුද? ඔහු රාජ්‍ය නායකයා වගේම ඔහු ආණ්ඩුවේ නායකයා. ඔහු රාජ්‍යට නායකත්වය දෙන්නෙත් ඔහු, කැබිනට් මණ්ඩලයට නායකත්වය දෙන්නෙත් ඔහු. ආණ්ඩුවේ නායකයා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට යලි අපේ රටේ රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ නායකයා බවට පත් වෙන්න බෑ මේ ව්‍යවස්ථාව අනුව. ආණ්ඩුවේ නායක වෙන්නත් බෑ, රාජ්‍ය නායක වෙන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි තව නීති තර්කයක් තිබෙනවා. අගමැතිත් වෙන්න පුළුවන්ද කියලා. රාජ්‍ය නායකත්වයක් නොවන ආණ්ඩුවේ නායකයෙක් නොවන අගමැති කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. එතනත් නීතිමය තර්කයක් තිබෙන දෙපැත්තටම තාම මේක ශ්‍රේෂ්ඨාධිකරණ විසඳිය යුතු ප්‍රශ්නයක්. අපේ රටේ මේ තිබෙන ව්‍යවස්ථාව අනුව යම් මේකින් ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් ඒ පුරප්පාඩුව පුරවන්නේ මියගින් හෝ අංගල විකල නේ අබල දුබලතාවයකට පත්වීමෙන් හෝ ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් ඉන්න අගමැතිවරයා ජනාධිපති බවට පත් වෙනවා. මාසයක්. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන්න ඕන. මාසයක්. අපිට මතක ඇති. ප්‍රේමදාස මහත්මයා ඝාතන වුණාට පස්සේ ෂණිකවම ජනාධිපති ධූරේ වැඩ බාර ගන්න කවුද? හිටපු අගමැති. ඒ වෙලාවේ හිටපු අගමැති මේ විජේතුංග මහත්මයා. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්න. එහෙනම් අපේ රටේ තිබෙන ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා යම් අවස්ථාවකදී ජනාධිපතිවරයෙක් බවට පත් විය හැකියි. එහෙමනම් අගමැති ධූරයේ දරන්න ඕන ජනාධිපති ධූරය දරන්න පුළුවන් කෙනෙක් විතරයි. නා අගමැති පුටුවේ වාඩි වෙන්න බෑ ජනාධිපති වෙන්න බැරි කෙනෙකුට. එයි හදිසියකදී අගමැති ධූරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් වැඩ බලන්න ජනාධිපතිලා අගමැතිවරයා පත් වෙන නිසා අගමැතිවරයාට ජනාධිපති වීමේ සුසුකම් සම්පූර්ණ වී තිබෙනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ විසඳන්න ඕන එකක්. ඒක තර්කයක් තිබෙනවා. එහෙමනම් රාජ්‍ය නායකය ආණ්ඩුවේ නායකය විතරක් නෙවෙයි අගමැතිවරයා බවට පත් වෙන්නත් මේ ව්‍යවස්ථාව අනුව මෛත්‍රීපාල සිරිසේන මේ
මහින්ද රාජපක්ෂ මහත්තයට බෑ. රාජ්‍ය නායක වෙන්න කොහොමද බෑ? ආණ්ඩු නායක වෙන්න කොහොමද බෑ? හැබැයි නීති තර්කයක් තිබෙනවා අගමැති වෙන්නත් බෑ කියලා. හැබැයි මේ ව්‍යවස්ථා සංශෝධනය આવුත් මහින්ද රාජපක්ෂ මහත්තයට බැරි ජනාධිපති වෙන්න විතරයි. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාට පුළුවන් අගමැති වෙන්නත් පුළුවන් ආණ්ඩුවේ නායකයෙක් වෙන්නත් පුළුවන්. රාජ්‍ය නායකයෙක් විතරයි වෙන්න බැරි. එහෙමනම් කවුරු හරි කිව්වොත් රාජ්‍ය නායකයෙක් වෙන්නත් බැරි ආණ්ඩුවේ නායකයෙක් වෙන්නත් බැරි සමහර විට අගමැති වෙන්නත් බැරි මහින්ද රාජපක්ෂට අගමැති කරන්න කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ නායකයා කරන්න කුමන්ත්‍රණයක් මේ සංශෝධනය ඇතුළේ තියෙනවා කියලා ඒකට පොඩි නීතිමය තර්කයක් තිබෙනවා. මොකද මේකෙන් වැඩිම වාසිසහගත ලොටෝ එක ඇදින්නේ මහින්ද රාජපක්ෂට. તો රනිල්ට මොකද වෙන්නේ? රනිල්ගේ මේ පාර්ලිමේන්තුවේ දූර කාලේ අගමැති මේ බහුතරය තිබෙන උඩ පාර්ලිමේන්තුවේ ඔහු අගමැතිවරයා එඳ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට 2020 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා දක්වා ඒ ආණ්ඩුව තියෙනවා. මොකද පාර්ලිමේන්තුව විසිරු හැරීමට නියමිත තිබෙන්නේ 2020 සැප්තැම්බර් මාසේ. 2020 සැප්තැම්බර් මාසේ. හැබැයි අපි මේ සංශෝධනයේදී කියනවා නෑ මේ සංශෝධන ක්‍රියාත්මක වී මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරු හරින්න ඕන කියලා. ජනවාරි මාසේ 9 වෙනිදා 2020 මේ ක්‍රියාත්මක වෙනවා නම් මාර්තු මාසේ 8 වෙනිදා පෙර පාර්ලිමේන්තුව විසිරු හරින්න ඕන. එහෙනම් මොකද වෙන්නේ? රනිල්ගේ දූර කාලය සැප්තැම්බර් මාසේ 2 සිට මාර්තු මාසේ 8 දක්වා මාස 7කින් රනිල්ගේ අගමැතිකමත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කාලය අඩු වෙනවා. මාස 7කින් මතක තබගන්න. ඒ නිසා මේකෙන් වැඩිම හානිය සිද්ධ වෙන කාටද? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහ රනිල් වික්‍රමසිංහට. මොකද ඔහුට මාස 7ක තව අතිරේක දූර කාලයක් දරන්න තිබෙදී මාස 7 දූර කාලෙකින් කප්පාදු කොට තිබෙනවා. ඒ නිසා මේ කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහට හෝ අතිරේක වාසසාගතගෙන ගෙනත් දෙන සංශෝධනයක් නෙවෙයි. මොකද අපි එහෙම සංශෝධන හදන්නේ? රනිල්ට වාසි වෙන්න. මොකද අපි රනිල්ට ණයද? අපි රනිල්ට බයද? අපි බය වෙන්න දෙයක් නෑ. අපි රනිල්ට ණයක් නෑ බයක් නෑ මතක තබගන්න. ඔය එළිය කෑ ගන්න දේශප්‍රේමී මහතුරු හැම කෙනාම රනිල්ට ණයයි බයයි. වීරවංශගේ પાස්පෝර්ට් අහුවෙච්ච වෙලාවේදී එයාපෝට් එකේදී අද තමුන්වංශලා ගිහිල්ලා බැලුවත් මීගමු බන්ධනාගාරේ විශාල ප්‍රමාණයක් ඉන්නේ වංචාසහගත પાස්පෝර්ට් සහ પાස්පෝර්ට් වංචාවලට අහුවෙච්ච අය. උන්ට අප නැහැ. හැබැයි වීරවංශ එයාපෝට් එකෙන් අල්ලගන්නවා 10 වෙනකොට මීගමු උසාවියට ගේනවා 12 වෙනකොට ගෙදර එනවා. පහුවද 8 වෙනකොට අලුත් પાස්පෝර්ට් එකක් හදන්න රටක් යනවා. පහුවද 8 වෙනකොට හොඳයි. හරිද? අපි හොයනවා දැන් කවුද මේ රැප් પાස්පෝර්ට් කාර්යාලය හිටියේ කියලා. හදලා දෙන්න. කවුද ඒව කරේ? ඒව කරට බැඳියත් උනේ රනිල් වික්‍රමසිංහ. නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා. මීගමු උසාවියට ගිහිල්ලා අප ඉල්ලනකොට කියන්නේ අධිකරණය තමයි අප දෙන්න තීරණය කරන්නේ. හැබැයි තීරණය ගන්නේ කොහොමද? විත්තිකරුවගේ පාර්ශ්වය අප ඉල්ලනවා. ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුව අප දෙනවට විරුද්ධ වෙනවා. ඒතකොට ඒ ගැන සැලකිල්ලක් කරලා විනිසුරුවරයා තීන්දුවක් ගන්නවා. හැබැයි වීරවංශගේ පාර්ශ්වය අප ඉල්ලනකොට නීතිපති පාර්ශ්වය නිකන් ඉන්නවනම් ආණ්ඩුවේ පාර්ශ්වය නිකන් ඉන්නවනම් නඩුකාරය අප දෙනවා. එයාට විශේෂ රුදාවක් නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහ නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දුන්නා අප ඉල්ලනකොට විරුද්ධ වෙන්න එපයි කියලා. මේක නැත්ත කතාව. ඒගොල්ලෝ එළියේ ඉන්නේ හිම. අනිත් ඔක්කොම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද ගෙදර යන කට උත්තරයක් ගන්න. එම් කොහොමද වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ? සිරන්ති රාජපක්ෂ FCID එකට ගේනකොට FCID එක ගෙදර යනවා කට උත්තරයක් ගන්න. කැබිනට් මණ්ඩලය කතා කරලා මතක තබා ගන්න. කැබිනට් මණ්ඩලය කතා කරලා තියෙනවා. කතා කරලා තීන්දුවක් කරන් තියෙනවා. සිරන්ති රාජපක්ෂට නඩු දාන්නේ නැහැ කියන්නේ. කතා කරලා තීන්දුවක් ගත්තා. මොකද ලංකාවේ පළමු කාන්තාව නඩු වැටෙන එක ලංකාවට අපකීර්තියක්. ලංකාවේ පළමු කාන්තාව හොරකම් කරන එක ලංකාවට කීර්තියක්.
එහෙමයි තීන්දුව අරන් තියෙන්නේ. එඳ එක්සත් ජාතික පක්ෂත් එක්ක රනිල් වික්‍රමසිංහ අපමත තමයි උසාවිය අපනේ ඇත්තගතවද ගොඩක් අය අද එළියේ ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ අපමත. අපිට මොනවද තියෙන්නේ? අපිට මොනවද තියෙන්නේ බැඳීම්? අපිට කිසිවක් නැහැ මතක තබා ගන්න. මම හෝ මගේ පක්ෂ කිසිවෙක් හෝ අපිට දායකත්ව සපයන කවරෙක් හෝ රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික අබමල් රොණක දෙයක් අරගත්ත මිනිස්සු මතක තබා ගන්න. අපේ දේශපාලන හැබැයි අපේ දේශපාලන අරමුණක් තිබුණා මොකද්ද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමේ අරමුණ තිබෙනවා. ඒ අරමුණෙන් තමයි මේ විසින සංශෝධනය ගෙනාවේ. ඊළඟ අපි හර්ෂණ මහත්මයා අපි කවුරුත් කතා කරා. දැන් ලොකු ආందోලනයක් හදන මේක රට බෙදෙනවා. කවුද මේ රට බෙදනවට එරෙහිව සටන් කරන දේශප්‍රේමී? ඉස්සෙල්ලා අපි දේශප්‍රේමීන්ට කොහෙලා බලමු. කවුද දේශප්‍රේමී? නිවාස අමාත්‍යාංශ මෙහෙවනකොට නිවාස අමාත්‍යාංශයේ හදපු ගෙවල් ලක්ෂ 112 ගෙවල් මතක තබා ගන්න. ලක්ෂ 8ට ඥාතින්ට දීපු අය. දේශප්‍රේමීන්. දේශප්‍රේමීන්. දැන් මේ ළඟදී මම අහගෙන කියනවා එක ගෙදරකවත් නැහැ කියලා. දැන් ගෙවල් වල ඉන්නව නම් ඔප්පු කරන්න ඕනේ. දැන් ඉන්න දෙන්නේ නැහැ. හිටියොත් හිරිය දානවා. දැන් මම දැක මේ ළඟදී පාර්ලිමේන්තුවේ දැන් හරි දැන් මේ ගෙවල් වල කවුරුවත් ඉන්නවද? නේද? අභියෝග කරනවලු ඒ ගෙවල් වල කවුරුවත් නැහැ කියලා විරවංශ. එයා අභියෝග කරන දෙයක් නෑ. දැන් හිටියොත් හිරිය දානවා. දැන් පැනලා ඉන්නේ. මේ නීති විරෝධී ගෙවල් වල ඉන්න. මතකද බලන්න. ඉතින් එහෙමයි වෙලා තිබෙන්නේ. අමාත්‍යාංශ වල වාහන තොග ගණන් තමගේ ඥාතින්ට බෙදපු අය. දාපු කැබිනට් පත්‍රිකාවල විශාල ප්‍රමාණයක් ඉන්දියාවට නිවාස සංකීර්ණ දීපු අය. කැබිනට් පත්‍රික අපි ගාව තියෙනවා. මේ කොළඹ නගරයේ ඉන්දියානු ටාටා සමාගම නිවාස සංකීර්ණ දෙන කවුද කැබිනට් පත්‍රික දෙන්නේ? වීරවංශලා. ලංකාවේ නිවාස සංකීර්ණ දුන්නේ ඉන්දියානු සමාගම් වල. එහෙම දීපු අය අද කියනවා රට බෙදෙනවා දේශප්‍රේමීත්වයේ. රටේම ආර්ථිකේ චීන උගලකට හිර කරන්න චීන සමාගම් වලින් සල්ලුගත්තු නායකයන්ගේ වලිග බවට පත් වෙච්ච අය අපිට දේශප්‍රේමීත්ව ගන්නන්න එනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට ඩොලර් මිලියන 7.3ක් ආසන වශයෙන් කෝටි 111ක් චීන සමාගම් පගා දුන්නා. මොකටද? නාස්තිකාර ව්‍යාපෘති වල අනුමැතිය ගන්න. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ නොරොච්චල බලාගාරය කොළඹ දකුණු සංවර්ධන ජැටිය මේවා හදපු සමාගම් කෝටි 111ක් ණයක් දෙනවා. මේ කප්පම් දෙනවා. එහෙනම් ඒවා හදන්නේ මොකටද? ඒවා හදන්නේම කප්පම් ගන්න. මතක තබා ගන්න. දේශප්‍රේමීන්. දේශප්‍රේමීන්. කල්පිටේ දූපත් 14 දූපත් දෙකක් වික්කත් ඩෙන්මාර්ක් සමාගමට සහ ඉන්දියානු සමාගමට බැසිල් රාජපක්ෂ. දූපත් විකනකොට අකුලලා හිටපු අය. අද දේශප්‍රේමීත්ව ගැන කතා කරනවා. රටේ මා ඉඩම් සම්පත. රටේ මා ඉඩම් සම්පත. ඇමරිකානු රෝල් සමාගම වලට පවරනකොට සද්ද නැති හිටපු අය ඇවිල්ලාද දේශප්‍රේමීත්ව ගැන කතා කරනවා. අපේ රටේ තෙල් සංස්ථාවට වැඩිම ලාභ ගෙන දුන්නේ නැව් තෙල් අංශය. අපි ඩොලර් වලින් සල්ලි ඉපදෙවුවා නැව් තෙල් අංශය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2001 2003 කාලේ නැව් තෙල් අංශය මැරයින් සර්විස් කළ සමාගමක් බවට පත් කරලා ඒක වික ජෝන් කීල්ස් මුදලාලිට අපිට වරායේ ටැංකිය 8ක් තිබ්බා. නැව් වලට තෙල් ගහන නල පද්ධතිය තිබුණා. කොළඹ වරායට නැව් වෙනවා. ගහන්න නැව්තාව ගහන්න බට පද්ධතියක් තිබ්බා. ගබඩා කරන්න ටැංකියක් තිබ්බා. අපිට තියෙන කොල්ලෝ දෙන්නේ තුන් දෙනෙක් දාලා තෙල් ගස්සන්න. හැබැයි ඒක තමයි රනිල් වික්‍රමසිංහ වික්කේ ජෝන් කීල්ස්ට. සරතෙන් සිල්ල මහත්තයා කරන නඩුවක් තිබ්බා ඒකට. නඩුවේදී නැවත මැරයින් සර්විස් කම්පැනි එක විකිනීම වැරදි කියලා තීන්දුවක් දුන්නා. නැවත මැරයින් ඒ නැව් තෙල් අංශයේ තෙල් සංස්ථාවට පවර ගන්න කියලා තීන්දුවක් දුන්නා සරතෙන් සිල්ල. මොකද උනේ? රාජපක්ෂ පවරගත්තද නැහැ. නැවත ඒ නැව් තෙල් අංශයේ ටැංකිය 8ක් තිබ්බා. ටැංකියට සමාගම් 3කට වික්කා. ජෝන් කීල්ස්ට ටිකක් දුන්නා. මැක්ලරන් සමාගමට තව ටිකක් දුන්නා. IOC කාර්යයට තව ටිකක් දුන්නා. නඩු තීන්දුවෙන් ආපු එක තමයි රාජපක්ෂලා නැවත සමාගම් වලට වික්කේ. දේශප්‍රේමීන්. නිසා අපි කියන ওই මහතුරු හැම කෙනාම තවරගත්තු දේශප්‍රේමීන්. වැස්සකට බැස්සොත් දේශප්‍රේමීත්වය හේදෙනවා මතක තබා ගන්න. මහජනක දේල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන හොරකම් කරන පාලකයන්ට දේශප්‍රේමීත්වය ගැන කතා කරන්න බෑ. රට බෙදීමක් ගැන ජනතා විමුක්ති පෙරමුණ මේ රට බෙදීමට ලක්වීම සඳහා ඇති වූ හැම තීරණාත්මක අවස්ථාවකදීම
රට බෙදීම වැළැක්වීම සඳහා කටයුතු කරන ලද ප්‍රබලතම දේශපාලන ව්‍යාපාර අඛණ්ඩව ජනතාව විමුක්ති කරනවා. එනිසා මේක කිසිසේත්ම රට බෙදීමේ දිශාවට කිසිදු පියවරක් නැති එකක්. කිසිදු පියවරක්. 13 වෙනි සංශෝධනයේ කිසිදු වගන්තියකට 20 වෙනි සංශෝධනයෙන් අත තියලා නැහැ. 13 වෙනි සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයාට දෙන බලතල එසේම ආරක්ෂා කරලා තිබෙනවා. ඒ වගේම අපේ හර්ෂන් නානායක කර්මතුමා කිව්වා වගේ 1990 දී වරදරාජ පෙරුමාල් වෙනම රාජ්‍ය ප්‍රකාශයට පත් කරාට පස්සේ එවකට පළාත් පාලන සහ පළාත් සභා ඇමති ෆෙස්ටස් පෙරේරා පළාත් සභා පනත සංශෝධනය ගෙනල්ලා තමයි විසිරුව හැරීම් බලය ජනාධිපති අතර ගත්තේ. ඒකේ පනතේ තියෙන පනතට අත තියන්නේවත් නැහැ. එනිසා මේ රට බෙදනවායයි කියලා හදන මිත්‍යාව ඒක බොරුවක්. දැන් රට බෙදනවා නම් කවුද මනෝගණේෂන් මහත්මයා පොංගු තමුල් වල නරඹපු අයනේ. දැන් ඒගොල්ලන්ට අනුව මනෝගණේෂ රිෂාඩ් බදුද්දීන් හකීම් දේශද්‍රෝහිනි ඒගොල්ලන්ට අනුව නේද? හැබැයි මේ විශ්ව සංශෝධනයේට මනෝගණේෂනුත් විරුද්ධයි හකීම් විරුද්ධයි රිෂාඩ් බදුද්දීන් විරුද්ධයි. එහෙම වෙන්නේ කොහොමද? ඒතර ඒගොල්ලෝ දේශප්‍රේමීද? දැන් මාර දේශප්‍රේමී සෙට් එකක් නේ වීරවන්තට එකතු වෙලා ඉන්නේ. මොකද්ද මේ කියන්නේ? මේ වෙන මොකුත් නෙවෙයි. දේශපාලන වශයෙන් නන්නත්තර වුණාට පස්සේ දේශපාලන වශයෙන් වෙන කිසිදු සටන් පාටක් ඉතුරු නොවී තිබෙනකොට මොකද වීරවංශයට අවිලා හොරකමට විරුද්ධ කෑ ගන්න පුළුවන්. වීරවංශයට අවිලා ඥාති සංග්‍රහයට විරුද්ධ කෑ ගන්න පුළුවන්. වීරවංශයට අවිලා රටේ ජාතික සමගිය වෙනින් කෑ ගන්න පුළුවන්. වීරවංශයට අවිලා හොඳ විදේශ ප්‍රතිපත්තියක් වෙනින් කෑ ගන්න පුළුවන්. ඒ කිසිවක් කරන්න බෑ. අන්න මේ දේශප්‍රේමීත්ව රට බෙදෙනවා. පට්ටපල් බොරු. මේ දේශප්‍රේමී නෙවෙයි මේ තවරාගත්තු දේශප්‍රේමී. එනිසා රට බෙදෙනවා යයි කියන එක මුළුමනින්ම අසත්‍යයක්. හැබැයි අපි චන්දන සර් කිව්වා වගේම වැදගත් එකක් තියෙනවා. මොකද්ද? ඒ අන් කවරක්වත් නෙවෙයි. මේ බෙදුමාදී සන්නද්ධ ව්‍යාපාර වර්ධනය කිරීමේදී සැලකිය යුතු දායකත්වයක් ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වීම බලපෑවා. ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි කරන්න අසුවේ ඉඳන් විධායක ජනාධිපතිවරු විශාල කාර්යභාරයක් ඉටු කරා. ඒ නිසා විධායක ජනාධිපති ධූරය තමයි බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයන් සංවර්ධනය කරන්න වර්ධනය කරන්න හේතු සාධක. 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේදී කැබිනට් මණ්ඩල අවසර දුන්නේ නැහැ ඉන්දු ලංකා ගිවිසුමට. එවකට අගමැති ප්‍රේමදාස ප්‍රසිද්ධ කතාවක් තියෙනවා අනුන්ගේ වැසිකිලි වල ඇවිල්ලා තන තන ජරා කරලා යන වැඩේ කැතයි කියලා ඉන්දියාවට ගැහුවේ. එම ප්‍රේමදාස දා කතා කරේ අගමැතිවරයා. ගාමිණී ජයසූරිය වෙනි ඇමතිවරු ඉල්ලා අස්සුනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව. හැබැයි එවැනි ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරන බලය තිබුණ කොහෙද? ජේ.ආර්. ගාව විධායක බලය. හෙලිනා ජයවර්ධන ගිහිල්ලා එවකට කොළඹ හිටපු මහා කොමසාරිස් ඉන්දියාවේ ඩික්සිත් මහත්තයා ඇවිල්ලා කිව්වේ මොකද්ද? ඩික්සිත් මහත්තයා හැමලා මොකද්ද හෙලිනා ජයවර්ධන ඉල්ලුවේ? මගේ මහත්තයාට කරදරයක් වෙන්නේ නැහැ නේද? මහත්තයාට ආරක්ෂාව දෙනවා නම් ගිවිසුම අත්සන් කරන්න කිව්වා. මහත්තයාට විධායක බලය තිබුණා. මහත්තයා ගිවිසුම අත්සන් කරාර බලය උපයෝග කර මතද බලය. දැන් රට බෙදීමේ දිශාවට තමයි ඒක හැදුවේ. 1990 දී ප්‍රේමදාස එල්ටීඩී සංවිධානයේ එල්ටීඩී නායකයන් ගැන හිල්ටන් හෝටලේ තියාගෙන සල්ලි දුන්න අවියාවුද දුන්නා. දුන්නේ නැද්ද? දුන්නේ විධායක බලය. විධායක බලය තමයි සන්නද්ධ ව්‍යාපාරන්ට සල්ලි දුන්න අවියාවුද දුන්නා. 2005 මහින්ද රාජපක්ෂ දුන්නා. පහෙන් පස්සේ මහින්ද රාජපක්ෂ දුන්නා. එල්ටීඩීට සල්ලි. සන්නද්ධ ව්‍යාපාරයන් ශක්තිමත් කරන්න තමයි විධායක බලය උපයෝග කරගෙන තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වීම බෙදුම්වාදී ව්‍යාපාරයක් වර්ධනය වීම සඳහා හේතු සාධක නිර්මාණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම තමයි අපේ රටේ බෙදුම්වාදී ව්‍යාපාරයට ජාතිවාදී ව්‍යාපාරයන් පරාද කරන්න පුළුවන් හොඳම අව්‍ය ප්‍රජාතන්ත්‍රවාද ශක්තිමත් කිරීම. දැන් මේ නිතරම හදන බියක් උතුරේ යුද්ධයක් එනවා කියලා. ඒ හැමදෙනාම උත්තර හොයන්නේ යුද්ධයක් ආවොත් මුහුණ දෙන්න. ජනතා විමුක්ති පෙරමුණ අපි උත්තර හොයන්නේ යුද්ධයක් එන එක වළක්වන්න. ඒගොල්ලෝ කියනවා යුද්ධයක් ආවොත් යුද්ධ කරන්න ජනාධිපතිකම ඕන. අපි කියන්නේ යුද්ධ එන එක වළක්වන්න ප්‍රජාතන්ත්‍රවාදී ඕන. කෝකද හොඳ? අපිට ඕන යුද්ධයක් ආවට පස්සේ යුද්ධ කරන්නද? අපිට ඕන යුද්ධ ඇති වෙන එක වළක්වන්නද? අපි මෙදියත් වෙන යුද්ධ එන එක වළක්වන්න. යලි
උතුරේ බෙදුම් ආදී සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමට තියෙන සාධක අතිශය අවමයි. උතුරේ යල්ලි LTT සංවිධානයේ විනාශයේ ස්වභාවයත් යුද්ධ විසින් ඒ ජනතාවට ඇති කරන බලපෑමක් මහා විනාශයක් විසින් යලි උතුරේ පොදු ජනයා යුද්ධයකට තමන්ගේ දරුවෝ තමන්ව අනුබල දෙන්නේ නැහැ. හැබැයි උතුරට නිරන්තරයෙන් යුද්ධයක් පිළිබඳ බියක් හදනවා. ඒකම තමයි මේක ඇස්සේ තියෙන්නේ. නිරන්තරයෙන් උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනැගී කියලා බියක් හදනවා. එයි උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් આવොත් තමයි දකුණේ දුටුගැමුණුට අවස්ථාව තියෙන්නේ. දුටුගැමුණු මල්ලිට අවස්ථාව තියෙන්නේ. මේක නෙමෙයි දෙයක්. මේ දේශපාලන විතර තිබෙන්නේ. මෙතන සම්මත කරගෙන මේ දේශපාලන මතක තබා ගන්න. උතුර කරේ නිරන්තර බියක් හදන එක මෙයාගේ දේශපාලනය. විසිර සංශෝධනය කොට රට බෙදෙනවා ඒගොල්ලන්ගේ දේශපාලනය. මොකද ඒගොල්ලන්ට නිරන්තරයෙන් ඒගොල්ලන්ගේ පැවැත්ම තිබෙන්නේ උතුරේ බියක් හැදුවොත් දකුණේ නායකයෙක් වුණ වෙනවා. ඒකට මුහුණ දෙන්න. ඔකයි මේ කරලා තිබෙන්නේ. හැබැයි අපි පෙනී හිටින්නේ මොකටද? ඒගොල්ලෝ යුද්ධ වලට මුහුණ දෙන සැලසුම් කරනකොට අපි සැලසුම් කරන්නේ යුද්ධ ඇතිවීම වළක්වන්න. යුද්ධ ඇතිවීම වළක්වන්න නම් ප්‍රජාතන්ත්‍රවාද ශක්තිමත් කරන්න උතුරේ දකුණේ ભેදකින් තොරව සෑම පුරවැසියන්ට තමන්ගේ අදහස් නිදහස ප්‍රකාශ කරන්න තිබෙන අයිතිය, සෑම පුරවැසියෙකුට තමන්ගේ පාලනය ප්‍රශ්න කරන්න තිබෙන අයිතිය, පාලන ක්‍රමවේදයන්ට ඇතුළත් වෙන්න තියෙන අයිතිය, මේ අයිතිය තහවුරු කරන්න ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා තිබෙන ප්‍රධානතම කාර්යයක්. තව ගොඩාක් කාර්යයන් අතර ප්‍රජාතන්ත්‍රවාද තහවුරු කිරීම යලි යුද්ධයක් ඇතිවීම සඳහා වළක්වන්න පුළුවන්. ඒ නිසා 20 වෙනි සංශෝධනය බෙදෙන දිශාවට නෙවෙයි බෙදීම වැළැක්වීම දිශාවට තමයි 20 වෙනි සංශෝධනය හිත කරගන්නේ. ඊළඟ ආයතරකයක් හදනවා. මම දැක්කේ සමහර කට්ටියගෙන මේ ජනතා විමුක්ති පුරන ව්‍යංග වැඩක් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණ එකක් කියලා එළියේදී තව එකක් කියනවා කියලා. මේ 20 වෙනි සංශෝධනය පිළිබඳ අපිට තියෙන දේශපාලන අදහස නම් මේ 20 වෙනි සංශෝධනය වඩාත් යෝග්‍ය ජනමත විචාරණයක් කරා සම්මත වීම. ඒක තමයි හොඳ. අධිකරණයේදී 20 වෙනි සංශෝධනය පිළිබඳව අධිකරණයට අපි ගියා. මොකද අපි සංශෝධනය දාලා තිබුණේ. ඒතර අධිකරණයේදී නීති තර්කයක් එනවා. මොකද අධිකරණයේදී මේ 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ලබා දෙන නියෝගය එතෙන් සිට ඒක රටේ නීතියක් වෙනවා. එතෙන් සිට ඒක රටේ නීතිය. ඒ නියෝගයත් නීතියක් බවට පත් වෙනවා. ඊට පසුව ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයන්ට ව්‍යවස්ථාව පිළිබඳ ගන්න ලබන ක්‍රියාමාර්ගයන්ට 20 වෙනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ දෙන ලද තීන්දුව වැදගත් වෙනවා. ඒ නිසා අපිට තීන්දුව නිවැරදි කර ගැනීම ඕනකමක් තිබෙනවා. මොකද 70ට ආණ්ඩු ක්‍රම අවස්ථාව පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. සමහර වගන්ති ව්‍යවස්ථාවේ සම්මත කරගන්න පුළුවන් 3න් 2කින් විතරක්. සමහර වගන්ති සම්මත කරගන්න පාර්ලිමේන්තුවෙන් 3න් 2ක් ජනමත විචාරණයකට ඕන කියලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් 3න් 2 වගේම ජනමත විචාරණයකට ඕන. ඒතර මේ 20 වෙනි සංශෝධනයේ කිසිසේත් අපි ජනමත විචාරණ ලක් වී යුතු වගන්ති කිසිවක් සංශෝධනය කොට නැහැ. කිසිවක් සංශෝධනය කළා නැහැ. තුන්වෙනි වගන්තියට ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියට ජනමත විචාරණයක් ඕන. අපි තුන්වෙනි වගන්තියට අත තියලා නැහැ. හැබැයි හතරවෙනි වගන්තිය සංශෝධනය කළා තිබෙනවා. ඒ උසාවියේ තරකයක් එනවා. තුන්වෙනි වගන්තිය වෙනම කියව ගන්නවද 3 සහ 4 එකට කියව ගන්නවද කියලා. ඒකෙදි අපි ව්‍යවස්ථානුකූල තර්ක ගෙනෙනවා නැ 3 වෙනම කියවිය යුතුයි. ඒකනේ ඒක 3 කියලා දාලා තියෙන්නේ. එහෙම නැත්නම් 3යි 4යි එකට ලියන්න තිබ්බනේ. එතකොට ජනමත විචාරණයකට තුඩු දිය හැකි සංශෝධනයක් තමයි තුන්වෙනි ව්‍යවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියට ගේන සංශෝධනය. හතරවෙනි වගන්තිය අපි සංශෝධනය කරලා තිබෙනවා. ඒ උසාවියේ තරකයක් වෙන 3 හා 4 එකට කියවිය යුතුයි කියලා. අපේ නීතිඥ තරකයක් ගේනවා නෑ 3 හා 4 එක නේ 3 වෙනම කියවන්න ඕන. ඔච්චරයි. ඒක අපි මොකක් වෙනුවද ගේන්නේ? ඒක ගේන්නේ ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම සඳහා ඕනෑම මොහොතක ගන්නු ලබන ක්‍රියාමාර්ගයකට මේ වෙලාවේ එන තීන්දුව වැදගත්. එනේ අනාගතයට බලපාන. එනිසා තීන්දුව ව්‍යවස්ථානුකූලව ලබා ගැනීම වෙනුවෙන් අපි ජනමත විචාරණයට තුඩු දෙන වගන්ති සංශෝධනය කොට නැහැ කියලා නීතිමය තර්කයක් අපේ නීතිඥයෝ අධිකරණ දිගෙන ආවා. ඒක ව්‍යවස්ථාවමය ගැටලුව. ව්‍යවස්ථාව නිසිරස සංශෝධනය කර ගැනීම සඳහා අපේ දායකත්වයේ. අපි මේකට විතරක් නෙවෙයි පනත් ගණනාවකට උසාවි ගියොත් තිබෙනවා. ඒ හැම පනතකම අපේ අභිප්‍රාය බවටපත් උනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි එම පනත සම්මත කර ගැනීම සඳහා උසාවියෙන් නියෝගයක් ලබා ගැනීම තමයි අපේ අපේක්ෂාව වුනේ. මේකත් එහෙමයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි
මේ 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා වූ ක්‍රමවේදය ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දෙන්න කියන එක අපේ නීති තර්කය. අපේ දේශපාලන තර්කය. දේශපාලන තර්කයේ 20 වෙනි සංශෝධන අපි ගේන්න කියපු දවසේ සිට අපිට දේශපාලන තර්කය තමයි අපි සූදානම් 20 වෙනි සංශෝධනය ජනමත විචාරණ ලක් කොට සම්මත කරගන්න අප සූදානම්. මේ ජනමත විචාරණ අපි කැමතියි. එයි 1978 මුළු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් ජනමත විචාරණ ලක් කරේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් ජනමත විචාරණ ලක් කරේ නැහැ. මත තබා ගන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන සංශෝධන 19 එකම එක සංශෝධනයේ ජනමත විචාරණ ලක් කරේ. ඒ සංශෝධනය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබුණා 77 තෝරා ගන්නා ලද පාර්ලිමේන්තුව අවසන් වෙන දිනේ දාලා තිබුණා. අන්නේ දිනේ අවුරුදු 6කින් පස්සට සංශෝධනයක් ගෙනාවා. ඔය එදා කලගිරි දාම්පු සෙල්ලම කියන ව්‍යවස්ථාවට ගෙනාපු සංශෝධනය. මොකද ව්‍යවස්ථාවෙම දාලා තිබ්බා 77 පාර්ලිමේන්තු කාලය අවසන් වෙන්නේ කවදද? එතෙන්දී මහමැතිවරණ තියන්න ඕන කියලා. ඒ තියන්න ඕන කාලය 89 දක්වා ව්‍යවස්ථාව සංශෝධනය කරා. 4 වෙනි සංශෝධනය මට මතක විදිහට. අන්නේ සංශෝධනයේට ජනමත විචාරණයක් වුණ කියලා ශේෂ්ඨාධිකරණයෙන් කිව්වා. ඒතර මේ ව්‍යවස්ථා 19න් එක සංශෝධනයයි ජනමත විචාරණ ලක් වෙලා තිබෙන්නේ ඒ ඡන්දේ කල් දාන්න දෙනවාද නැද්ද කියන සංශෝධනය. ඒ හැර වෙන කිසිදු ආණ්ඩු ක්‍රම 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් අනිකුත් සංශෝධන 18න් එකක්වත් ජනමත විචාරණ ලක් කරලා නැහැ. නීතිය කියන්නේ ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද? ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය. අපි කවුරුත් යටත් නීතිය. අපි පිළිගන්නවන්න පුළුවන් නොපිළිගන්න පුළුවන්. අපිට ආණ්ඩු ක්‍රම 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ හදපු දවසේ නම් විවේචනයක් තියෙනවා. හදපු දවසේ නම් අපි ඒක පිළිගන්නේ නැහැ. හැබැයි පිළිගැනීම නොපිළිගැනීම කෙසේ වුවත් අපි හැමදෙනාම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්. යටත් වෙලා අපිට පිළි නොගෙන ඉන්න පුළුවන්. යටත් වෙලා අපිට ඒකට එරෙහිව කතා කරන්න පුළුවන්. හැබැයි අපි අදත් මේ රටේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ යටත් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. සියලු පුරවැසියන්. හැබැයි සියලු පුරවැසියන් යටත් නීතිය ජනතාවගේ ජනමත විචාරණ කරා තමන් යටත් වෙන තමන්ගේ නීතිය ජනතාව අනුමත කරලා නැහැ. ඒ නිසා 20 වෙනි සංශෝධන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ආවොත් ඒ 20 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථා කෑල්ලට ජනතාව යටත්. එහෙනම් ජනතාවගේ කහගෙන අහන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාද. ඒ නිසා අපි කියන්නේ මේ ජනමත විචාරණ ලක් කිරීම වඩාත් යෝග්‍ය බව. ඒතර මොකද තිබෙන්නේ? හැබැයි ජනමත විචාරණය එන්න පෙර පනින්න ඕන කඩුල්ලක් තියෙනවා. ඒ කඩුල්ල තමයි පාර්ලිමේන්තු 3න් 2. පාර්ලිමේන්තුවෙන් 3න් 2 ලැබුණොත් විතරයි මේක ජනමත විචාරණයකට යන්නේ. දැන් අපි මොකද්ද පාර්ලිමේන්තුවෙන් ඔක්කොටම කියන්නේ? පාර්ලිමේන්තුවේ 225 දෙනාට අයිතියක් තියෙනවද මේක පාර්ලිමේන්තුවේදී ගබ්සා කරන්න? නෑ පාර්ලිමේන්තුවේ ගබ්සා කරන්න යන්න එපා දැන් කවුරුවත්. පාර්ලිමේන්තුවේ 225 මේ ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ පරම අයිතිය ලෙස පරාද කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ මේක සම්මත කරලා දෙන්න ජනමත ජනතාවගෙන් අහමු. ජනතාවට බය කෙනෙකුට විතරයි පාර්ලිමේන්තුවේ මේක පරාද කරන්න අත උස්සන්න පුළුවන්කම තිබෙන්නේ. ජනතාවට බයයි. ඒතකොට දන්නවා ජනතාවගේ තීන්දුව එක නෙමෙයි කියන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ 225 අතේ තියෙන බලයෙන් මේ 20 වෙනි සංශෝධනය පරාජයටපත් කරන්න උත්සාහයක් දරනවා නම් කවුරු හරි ඒ ජනතාවට බයයි. අපි කියන 225 තීරණය කරන්න ඕනේ 225 පාර්ලිමේන්තුව එකතු වෙලා මේක සම්මත කරලා දෙමු. ජනතාව තීරණය කරයි මේකට එකඟද නැද්ද කියලා. වඩාත් හොඳ මොකක්ද? 225ට මේක ගබ්සා කරන්න අයිතිය අපි දෙන්න ඕනේ. මේක ජනතාව ලක් කරමු. පාර්ලිමේන්තුවේ මේක පරාජයටපත් කරන්න දරන හැම කෙනාගේම යටි අරමුණ තමයි ජනතාවට බයයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට බය නැහැ. මේ 20 වෙනි සංශෝධනය ජනතාව හමුවේ සාර්ථක ලෙස ජනමත විචාරණකින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා. එයි මේ 20 වෙනි සංශෝධනය ජනමත විචාරණය ගෙනාවේ නැතුවට 20 වෙනි සංශෝධන ජනමත විචාරණය ගෙනාවේ නැතුවට පසුගිය ජනාධිපතිවරණ ගණනාවකදීම ජනතාවගේ මත විමසුමකට මේක ලක් කරලා තිබෙනවා. 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ලබා දීපු ජනවරමේ විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම සඳහා ජනවරම මේක ඇතුළේ තිබුණා. 94 ජනතාව අනුමත කරා. 99 ජනතාව අනුමත කරා චන්ද්‍රිකා මැතිණිය. අනුමත කරා විතරක් නෙවෙයි 2000 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 2000 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීම චන්ද්‍රිකා යෝජනා කරා. 2000 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ
චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව ගෙන ආපු 2000 ආණ්ඩු ව්‍යවස්ථාව ඇතුලේ විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම තිබුණා. මොකද ඒක පාර්ලිමේන්තුවෙන් පරාද කරා එක්සත් ජාතික පක්ෂය. ඒක විධායක ජනාධිපති අහෝසි කිරීම තිබුණා. ඒකේ කොච්චරද කියනවනම් දැන් අපි කියන්නේ 2020 නේද? 2020 ජනවාරි මාසේ 9 වෙනිකම් මේ ජනාධිපතිට මුකුත් වෙන්නේ නැහැ කියලා. අරක තිබුණ මොකක්ද දන්නවද? 2000 ඉඳන් 2005 වෙනකම් චන්ද්‍රිකාට එන්න තිබුණා. චන්ද්‍රිකා අවසානයේ එකඟ වෙලා තිබුණා අවුරුද්දකින් යන්න. මතද බලන්න. ඒක ව්‍යවස්ථාවේ ලියන්න බැරුණ අන්තිම වෙනකොට කරු ජයසූරිය සාක්ෂි දරයි. අවුරුද්දකින් යන්න එකඟ වුණා. ඒ කියන්නේ මොකක්ද? ඒතර විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම සඳහා ඒ ජනවරම තිබුණා. ජනවරමට අනුව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ආවා. 2005 දී මහින්ද මහතාගේ ජනවරම. 10 දී 15 දී මෛත්‍රීපාල මහතාගේ ජනවරම. 10 දී මහින්දගේ 15 දී මෛත්‍රීගේ ජනවරමෙත් මුළුමනින්ම ගැබ්බ තිබෙන විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම පිළිබඳ ජනතාවගේ කැමැත්ත. එනිසා අපි මුළුමනින්ම සූදානම් මෙම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණය කරා සම්මත කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අපි සූදානම් අපිට ජනතාව කෙරෙහි විශ්වාසයක් තිබෙන මේ සම්මත කරයි. ජනතාවට බයයට විතරයි පුළුවන්කම තිබෙන්නේ මේක පාර්ලිමේන්තුවේදී ගබ්සා කරන්න. ඉතින් පාර්ලිමේන්තුවේදී ගබ්සා කරන්න ඉඩ නොදී මේක සම්මත කරගත යුතු තිබෙනවා. තව එකක් ඒ බෙදුම්වාදී පැත්ත. අනිත් පැත්තෙන් ගත්තොත් මම එකක් කියන්නේ. මේ විධායක බලය කියලා කියන අසීමිත බලයක් තිබෙනවා. ඒක ජේ.ආර්.ගේ වචන වලින් කිව්වොත් ගෑණියෙක් පිරිමියෙක් කරන්න බෑ, පිරිමියෙක් ගෑණියෙක් කරන්න බැරි හැමදේම කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ තරම් අසීමිත බලයක් අපේ රටේ මොකද දන්නවද? එවැනි බලයක් හොබවන්න තරම් අපේ රටේ නායකයෝ සංස්කෘතියෙන් වශයෙන් දියුණු නැහැ. ඒක හොඳ සංස්කෘතියෙන් වශයෙන් දියුණු කෙනෙකුට විතරයි එවැනි බලයක් නිර්හංකාරව සමබරව හසුරවන්න පුළුවන්කම තිබෙන්නේ. ජනාධිපතිපුටි වාඩි වෙන කලින් මේ හැමදෙනාම හොඳ මිනිස්සු. ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිපුටි වාඩි වෙන කලින් හොඳ මිනිහෙක්. හැබැයි සංස්කෘතියෙන් වශයෙන් දියුණු වුණේ නැහැ ඒ තනතුර දරන්න. මොකද උනේ? ජනාධිපතිපුටි වාඩි වෙනකොට දුප්පතාගේ හිතවතා ඝාතනය වෙනකොට රටේ මහා ඝාතකී. ඇයි මේ තනතුර Tamanට තරම් නොවේ. චන්ද්‍රකා මිත්‍රයටත් එහෙමයි. මේ ලැබුණු තනතුර Tamanට තරම් නොවේ. මේ බලය ඒ තරම් බලයක්. ඒ බලය ඔබවන තරම් සංස්කෘතික වශයෙන් දියුණු නැහැ. ඒක තමයි 1994 සාමයේ දූතිකාව 2005 ගෙදර යනකොට චෞර රැජින. මේ තනතුර ඒ තරම් බලවත් තනතුරක්. ඒක දරන්න තරම් දියුණු මානසිකත්වයක් නෑ. මහින්ද මහත්තයා 2005 බලයට පත් වෙනකොට ගිරවාපත්තුවේ පුදුණු ගැමියා මේ පුටුවේ වාඩි වුණාට පස්සේ 2010 ගෙදර යනකොට පට්ටපල් හොරා. ඇත්ත. ඉතින් මේකට වෙලා. එකෙන් කියන්නේ මොකද්ද? මේ බලය ඔසවන්න තරම් අපේ රටේ ගොඩනැගුණු නායකයෝ සංස්කෘතිකම වශයෙන් දිනුනුත් නැහැ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වාඩි වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයේ නියෝජිතය අද නේද රටේ විහිළු සපයන්නේ. මේක ඇත්ත. ඒ කියන්නේ අපි මේ විධායක බලය අතිශය භයානක කෙනෙක් අතේ තියෙනකොට පාලනයත් වෙලා තිබෙනවා. කිසිවක් බැරි කෙනෙක් අතේ තියෙනකොටත් වෙන විනාශය අපි දැකලා දෙකම එකයි. අතිශය බලයක් තියෙන කෙනා අතේ දැකලා තියෙනවා. මෙලෝ දෙයක් කරගන්න බැරි අතේ කෙනා අතේ මේක තියෙනකොටත් දැකලා තියෙනවා. දෙකම විනාශකාරයි. තේරුණාද? ඒ නිසා ඊට මම කජු ගැන ඔන්න ජනාධිපතිගේ ප්‍රශ්න. ඒ මොකවත් කරගන්න බැරි වුණා. කජු ගැන යට ඇඳුම් ගැන මයිලෝ කිරි ගැන ජනාධිපතිවරයෙක් උදේ. හරි. ඒක තමයි. මේකේ ස්වභාවය ඒක. ඒ නිසා සංස්කෘතිම වශයෙන් ගත්තත් මේ තනතුර හොබවන්න තරම් සංස්කෘතිම දියුණු නායකයෙක් නෑ. ඒ නිසාත් මේක අහුසු වෙනවා. ඊළඟ 19 වෙනි සංශෝධනය. ඇත්තටම 19 වෙනි සංශෝධනය ඇවිල්ලා අන්තර්කාලීන යෝජනාවලිය. අන්තර්කාලීන ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි සංශෝධනයත් එක්ක අපේ රට දිගටම යන්න බෑ. කොහොමද යන්නේ? දැන් බලන්න 19 වෙනි සංශෝධනය අනුව ඇමති ධූර දෙන්න ඕන කාටද කියලා අගමැති කියනවා. දෙන්නේ මොනවද කියලා ජනාධිපති කියනවා. අපබ්‍රංශයක්. අපබ්‍රංශයක් නෙවෙයිද? ඒ කියන්නේ අගමැති තමයි 19 වෙනි සංශෝධනයේ අගමැතිවරයා නම් කරනවා ඇමති ධූර දෙන්න ඕන අය. ජනාධිපතිවරයා දෙන්න ඕන මොනවද කියලා තීරණය කරනවා. ඒ අපබ්‍රංශයකේ. හරි. ඒ නිසා මේක මේ යන්න බෑ. මේක අන්තර්කාලීන එකක්.
හරිද? ඒ වගේම මේකේ අග්‍රාමාත්‍ය ඉවත් කරන්නේ කොහොමද කියලා පැහැදිලි. 19 වෙනි සංශෝධනය. අග්‍රාමාත්‍යවරයා නිසි පරිදි ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් නැහැ. ජනාධිපති ඉවත් කරන ක්‍රමවේදයක් තිබෙනවා. හැබැයි මේකේ අගමැතිවරයා ඉවත් කරන ක්‍රමවේදයක් නැහැ 19. මත්තබද. නිසා 19ත් එක්ක රටට ඉස්සරහට යන්න බෑ. 19 ඉතාමත් කෙටි කාලයකට එන ලද අන්තර්කාලීන යෝජනාවලිය. අන්නේ 19 තිබෙන විකෘතිය නැවත නිශ්චිත ස්ථාවර බලවේගයන්ට ඇතුළත් කිරීමත් විශ්ව අභිප්‍රාය බවට පත් වී තිබෙනවා. ඒ විකෘතික සහගත ස්වභාවය වෙනස් කරලා ඔය බලය බල අධිකාරීත්වය බල කේන්ද්‍ර නිශ්චිත වෙන්න ඕන. එහෙම නැතු රටකට යන්න බෑ. බල කේන්ද්‍ර නිශ්චිත. කොහෙද බල කේන්ද්‍රය? අධිකරණයේ බල කේන්ද්‍රයක් හැටියට, පාර්ලිමේන්තුවක බල කේන්ද්‍රයක් හැටියට, කැබිනට් මණ්ඩලයේ බල කේන්ද්‍රයක් හැටියට නිශ්චිත view එකකට එන්න ඕන. ඒ වගේ නිශ්චිත බල නිශ්චිත සටහන් වෙන්න ඕන. හැබැයි 19 වෙනි සංශෝධනයේ නිශ්චිත බල කේන්ද්‍රයක් නැහැ. ඒක ටිකක් තියෙන පොඩි පැටලෙවිල්ල. ඒ නිසා 19 වෙනි සංශෝධනයෙන් ඉස්සරහට යන්න බෑ තවත්. ඒ අර්ථයෙන් ගත්තත් 20 වෙනි සංශෝධනය අවශ්‍යයි. මොකද 19 වෙනි සංශෝධනය ඇවිල්ලා තින්නේ ඉතාමත් අන්තර්කාරණ ක්‍රියාවලියකට. ඊළඟ තව තර්කයක් මම දැක්ක හදනවා. මේ 20 වෙනි සංශෝධනයෙන් ජනමත විචාරණ සඳහා යන්න තියෙන ඉඩකට අවුරලාලු. එහෙමත් කියනවා නේද? මට තේරෙන්නේ පට්ටපල් කතාව මොකද්ද කියන්නේ. හරි. ඒ ආය ජනමත විචාරණ තියන්න බැරි. 20න් ජනමත විචාරණ බලගතු කරලා තියෙනවා. මොකද දන්නවද? යම් පනත සම්මත කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨ අධිකරණ නියෝගයක් දුන්නොත් පාර්ලිමේන්තුවෙන් 3/2යි ජනමත විචාරණ යෝන කියලා. පාර්ලිමේන්තුවේ 3/2 දුන්නට පස්සේ ජනමත විචාරණයක් කැඳවීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයා ගාව. ජනාධිපතිවරයාට එක කාල සීමාවක් දීලා නැහැ. ජනාධිපතිවරයාට උන ජනමත විචාරණ නොකරනව ඉන්න පුළුවන්. ඒ ජනාධිපතිවරයා අකමැති පනතක් ආවා. පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත කරා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙනවා 3/2 විතරක්ම දී ජනමත විචාරකට යන්න ඕන කියලා. දැන් ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් කැඳවීමේ බලය තියෙන ජනාධිපතිවරයාට විතරයි. එහෙනම් ඔහුට පුළුවන් පාර්ලිමේන්තුවෙන් 3/2 සම්මත වුණත් ජනමත විචාරණයකට ලක් කරන්නේ නැතුව තියන්න. ඇත්තට දැන් තියෙන ව්‍යවස්ථාවේ තමයි ජනමත විචාරණයකට තියෙන බාධාව හදලා තියෙන්නේ. දැන් තියෙන ව්‍යවස්ථාවේ. විශ්ව මොකද්ද කියන්නේ? 3/2 සහ ජනමත විචාරණයෙන් සම්මත කරගැනීමේ යම් පනතක් පාර්ලිමේන්තුවේ 3/2 සම්මත වුණාට පසුව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණ ලක් කළ යුතුයි. ජනාධිපතිවරයා මාසයක් ඇතුළත ජනමත විචාරණ කැඳවුවේ නැත්නම් එය මැතිවරණ කොමිසමට බලය යනවා ජනමත විචාරණය තියන්න. එහෙනම් මේකේ මොකද කරලා තියෙන්නේ? අතර ජනමත විචාරණයක් තියෙනවාද නැද්ද කියලා තීරණය කිරීමේ අධිකාරී බලය තියෙනවා ජනාධිපති අතට. පාර්ලිමේන්තුවෙන් 3/2 සම්මත කරත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් නොකඳවා ඉන්න පුළුවන්. අපි මේකෙන් මොකද කරලා තියෙන්නේ? ජනාධිපතිවරයා විසින් මාසක් ඇතුළත ජනමත විචාරණයක් කැඳවුවේ නැත්නම් ජනමත විචාරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය එනවා. ඒක කියන්නේ මොකද්ද මේක? මේකෙන් තියෙන ජනමත විචාරණය මග අරින්නම බෑ. මේ තියෙන එකේ ඕන ජනමත විචාරණ අත්හරින්න පුළුවන් ජනාධිපතිවරයාට. ඒ නිසා ඔය අපබ්‍රංශ කතාවනේ ජනමත විචාරණ වළක්වලා කියනවා කියන එක මහා විහිළු සාගත කතාවක්. මේකෙන් තමයි ජනමත විචාරණේ ස්ථිර කරලා තිබෙන්නේ. මේකෙදි. ඒ වගේම මම කිව්වා අපිට සතුරා එල්ල කරන චෝදනා වලට පිළිතුරු. හැබැයි ඊට ප්‍රතිපක්ෂව ගත්තොත් මේකේ තියෙන සාධනීය ගති ලක්ෂණ මොනවද? සාධනීය ලක්ෂණ. දෙකක් අපිට කරන ස්ථාවර භාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා කියලා. නෑ ස්ථාවර භාවය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ. මොකද අවුරුදු දෙකක් යන තෙක් පාර්ලිමේන්තුවේ පිහිටවා ගන්න පාලනයේට හරිද ඉදිරියට යන්න පුළුවන් විශ්වාස භංග හරහා පරාද කරන්න බෑ කියලා අපි දාලා තියෙනවා. ඒ කියන්නේ ස්ථාවරත්වයේ පාර්ලිමේන්තු ස්ථාවරභාවය අපි ආරක්ෂා කරලා තියෙනවා. ඊළඟ අපේ රටේ ජනතාවගේ කැමැත්තත් ඒ ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන පාර්ලිමේන්තුවත් අතර අද විකෘතිභාවයක් තිබෙනවා. ජනතාවගේ කැමැත්ත දුන්නට එක් දේශපාලන පක්ෂවලට ඉතා කෙටි කාලයක් ඇතුළත ඒ ගති ලක්ෂණ වෙනස් කරන විකෘති වෙනවා පාර්ලිමේන්තුව. ඇමතිකම් වලට තාන්න මාන්න වරප්‍රසාද වලට එහෙට මෙහෙට පයින් විකිනෙන සංස්කෘතියක් අපේ පාර්ලිමේන්තුවේ දුන්නා. විශේෂයෙන්ම නන්ද මැතිවුලගේ ක්‍රියාවලියෙන් පස්සේ මේක තිබුණේ නැහැ. මතකයි ප්‍රේමදාස මහත්තයාට පුළුවන් වුණා 8 දෙනා නිරපන්න. කවුද? ලලිත් ගාමිණී, ප්‍රේමචන්ද්‍ර
එදිරිවීර ප්‍රේමරත්නවනි 8 දිනක් ඒ වෙලාවේ ආණ්ඩුවෙන් එළියට ආවා. එදා මේ ව්‍යවස්ථාව අනුව ඒක එලවන්න පුළුවන්කම ලැබුණා. හැබැයි නන්ද මැතිවුලා එක්සත් ජාතික පක්ෂය නම් ගියා මේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට. ඒ ව්‍යවස්ථාවේ පක්ෂ මාරු කරොත් മന്ത്രി ධුරය අහෝසි කරනවා කියන සාධකය මුළුමනින්ම වෙනස් වුණා. ඒක නිකන් මොකද්ද? එයාට යුක්තිය සාධාරණත්වයේ පිටමත ප්‍රශ්නයක් ආවා. එයා ගෙනල්ලා ආවා. ඒ නිසා මොකද උනේ? එතෙන් සිට අපේ රටේ පාර්ලිමේන්තු විකෘති බවට පත් වුණා. ඒ නිසා වෙච්ච විනාශයන් විශාලයි. 2010 මහමැතිවරණදී මහින්ද මහත්තයාට හම්බුනේ පාර්ලිමේන්තු 142යි 3න් 2 තිබ්බේ නැහැ. 3න් 2 තිබ්බේ නැහැ. 3න් 2 හදාගත්තේ කොහොමද? විපක්ෂයෙන් ගිහපු മന്ത്രിවරු කණ්ඩායමක් අරගෙන 162ක් කරගත්තා. ගත්තේ කොහොමද? ඇමතිකම් දීලා, තනතුරු දීලා, සල්ලි දීලා. එක ඇමතිවරයෙක් හිටියා. එයා ඒතකොට UNP කෙනා. එයාගේ නෝනා ඕස්ට්‍රේලියාවේ කොන්දට ඔපරේෂන් එකක් කරා. ඕස්ට්‍රේලියාවේ. කොන්දේ ඔපරේෂන් එකට සල්ලි ගෙවා ගන්න බැරුව හිටියේ. එයා ගියා මහින්ද මහත්තයා ගාවට සල්ලි දුන්න ඔපරේෂන් එක කරගන්න. තව කෙනෙක් හිටියා. මහින්ද රාජපක්ෂව ඝාතනය කරන්න. පොල්ගහවෙල ඉඳන් LTT කාන්තාවක් අරගෙන ආවා. අරගෙන ආව විතරක් නෙවෙයි මහින්ද මහත්තයා ආරක්ෂාව නැතුව වෙන ගෙදරක් තිබුණා ගෙගිරි පාරේ. මං කාගේද ගෙදර කියලා කියන්නේ. ඒතර මහින්ද රාජපක්ෂ මහත්තයා ආරක්ෂාව නැතුව ගෙගිරි පාරේ එන ගෙදර මේ මරාගෙන මරන කාන්තාවට ගිහලා මේ මන්ත්‍රීවරයා පෙන්නුවා. CID කින් පරීක්ෂණය ගියා. නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් එක ගියා. මොකද උනේ? පැන්න අනිත් පැත්තට. දැන් බෝධි පූජා තියෙනවා. ඊයේ පෙරේද මන් දැක්ක. හරිද මේක වෙලා තියෙන්නේ. ඒතර මොකද වෙලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා ඝාතනය කරන්න ආපු කෙනාවත් හරිද නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් එක හංගලා අනිත් පැත්තට ගත්තා. එන අතිශය කැත මජර සංස්කෘතියක් හැදුවා පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පණින සංස්කෘතිය. මේක වෙනස් කරන 19 වෙනි සංශෝධනයට අපි දැම්මා. හැබැයි 19 වෙනි සංශෝධනය සම්මත කරගෙන වෙලාවේදී අනිත් ඔක්කොට වඩා දිනේෂ් ගුණවර්ධන හැප්පුණේ මේක අයින් කරන්න කියලා. මේක අයින් කරා. පණින එක එහෙට මෙහෙට පණින එක 19 වෙනි සංශෝධනයේදී මේක අයින් කරා. හැබැයි අපි යලි මේ ව්‍යවස්ථාවට ගෙනත් තිබෙනවා മന്ത്രിවරු එහෙට මෙහෙට පයින්නවා නම් පණින එක පණිනවා නම් ඔහුගේ മന്ത്രി දුර අහෝසි කිරීම සඳහා එම පක්ෂයට බලයක් තියෙනවයි කියන වගන්තිය අපි මේකට ඇතුළත් කරලා තිබෙනවා. දිසා අධිකරණ කියලා වාරණ නියෝග ගන්න බෑ. එයාට යම්ම සාධාරණයකලුත් ගත්තු පක්ෂ විසින් තමන් අධිකාරී බලයක් ලෙස විසුරු හැරනම් එයාට යුක්ති ඉෂ්ට කරගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බලය දීලා තිබෙනවා. ඔච්චරයි. ඉතින් තමයි පණින එක නතර කරගන්නවා. මේකට තමයි ගොඩක්ම අය කලබල වෙලා තියෙන්නේ. ගොඩක් අය කලබල වෙලා තිනවා මේකට. දැන් පණින එක නතර කරා. ඒ වගේ තානාපතිවරුන් ඉතිහාසය අපි දැක්කා. අදක් ගත්ත තානාපතිවරු කවුද? ලංකාව ඉතාමත් වැදගත් ලෙස නියෝජනය වෙන්න ඕන තැන් වල තානාපතිවරු පත් කරේ කවුද? ඇමරිකන් එක්සත් ජනපදයේ විශේෂම යුද්ධයෙන් පස්සේ ඇමරිකන් එක්සත් ජනපදයේ අපිව වටලලා යුද අපරාධ චෝදනා ගොනු කරනකොට මහින්ද මහත්තයා ඇමරිකාවේ තානාපතිය හිටියේ කවුද? තමන්ගේ පුංචමගේ පුතා ජාලි වික්‍රමසිංහ. රුසියාවට හරි කවුද? ඒ තමන්ගේ ඥාති සහෝදරයා උදයංග වීරතුංග. දෙන්නම මොකද වෙලා තියෙන්නේ? උදයංග වීරතුංග අවියාවුද ඩීල් එකට දැන් CID එකකින් හොයනවා. ඇමරිකාවේ තානාපති ජාලි වික්‍රමසූරිය ඇමරිකාවේ තානාපති ගේ විකුණලා තමන් හිටපු ගේ විකුණලා මරු බඩු හරිද? හරි දැන් පොලිසියෙන් හොයනවා. ඊට පස්සේ අප තිබ්බා මම මේ ළඟ පාර්ලිමේන්තු ප්‍රසංගය අප තිබ්බා. ඊට එයාට අසනීපයි කියලා ඇමරිකාවට යන්න කියලා අධිකරණෙන් ඉල්ලුවා. පාස්පෝර්ට් එක දුන්න අධිකරණෙ. අප තිබ්බ කාන්ත එයාගේ නෝනයි තව කාන්තාවක අප තිබ්බ මෙයාට. මම ඇහුවා පාර්ලිමේන්තුවේදී හරි දැන් ජාලි වික්‍රමසිංහ පැන්න අප තියපු දෙන්නා මොකද කියලා. ඒ දෙන්නත් පැන්නලු. දෙන්නත් පැන්නලා ඉන්නේ. හරි. ඉතින් මේ අය තමයි තානාපතිවරු බවට පත් කරේ. ඉතින් මුළු රාජ්‍ය සේව මුළු විදේශ සේව කඩා වැට්ටුවා මේ විධායක බලය. ඒ නිසා දැන් විධායක බලය තනි අධිකාරීත්වයක් නැහැ. ඒ මහා කොමසාරිස්වරු නේද ඒ නියෝජිතයන් පත් කරනවා නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් කරලා තිබෙනවා. ඔය නිදහස් කිරීම පිළිබඳව අධිකරණයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ තීන්දුව යම් ප්‍රමාණයකට ඇගීමේ බලයක් ජනාධිපතිවරයාට දීලා තියෙනවා. ඒ ඇයි? ඒක ඉතාමත් උත්තරීතර හොඳ බලයක්. ඒක වැරදි නෑ. ඒක දෙන්නේ මොකටද? අපි දන්න ඕනෑම අධිකරණයකදී ඒ මොහොතේ තීන්දුව තීරණය කරන්නේ ඒ මොහොතේ පැන නැගී තිබෙන සාක්ෂි මත.
ඒ මොහොතේ පැන නගින සාක්ෂි මත ඒ මොහොතේ කතා කරන සාක්ෂි මත තමයි ඒ මොහොතේ තීන්දුව තීරණය කරන්නේ. හැබැයි තීන්දුව දුන්නාට පස්සේ නව සාක්ෂි එළිදරව් වෙනවා. නව සාක්ෂි එළිදරව් වුණාට පස්සේ ශේෂ මොකක් හරි අධිකරණයකදී එයාට මිනිමරුමක් කියලා මරණ දඬුවම දීලා. හැබැයි පසු සාක්ෂි වල දිලරු වෙනවා එයා ඒකට හවුල් නැහැ කියලා. එයාට යුක්තිය පස්සදලා යුක්තිය ඊට කරගන්න අයිතියක් නැද්ද? එයාට යුක්තිය ඊට කරගන්න අයිතියක් තියෙනවා. අන්නේ අයිතිය තමයි ජනාධිපතිවරයාට දීලා තිබෙන්නේ. ඒ වගේ වෙලාවකදී අදාළ නඩු තීන්දුව දීපු නඩුකාරයාගේ වාර්තාවක් හැඳවා ඒ වාර්තාවද සැලකිල්ලට ලක්කොට ජනාධිපතිවරයාට සමාව දීමේ බලය දුන්නා. ඒ සමාව බලය දෙන මොකක් වෙනුවෙන්ද? ඒක අතිශය උත්තරීතර කාර්යයක් වෙනුවෙන්. එයි අධිකරණයේදී ඒ මොහොතේ පැන නගුණු සාක්ෂි මත දඬුවම දී තිබෙන මරණ දඬුවම. ඒක සාධාරණේ පසු එළිදරව් වෙන සාක්ෂි මත එයාට සමාවක් ගන්න අවස්ථාවක් තිබෙන්න ඕනේ නැද්ද? අන්නේ අවස්ථාව තමයි ජනාධිපතිවරයාට දීලා තිබෙන්නේ. හැබැයි අවස්ථාව ක්‍රියාත්මක වුණේ කොහොමද? මිල්රොයි පනාන්දුගේ බිරිඳ ඉතින් මිල්රොයි පනාන්දු කාන්තාවක් එක්ක සම්බන්ධයක් හදාගත්තා. ඒක දැන් ආරංචි වෙන මිල්රොයි පනාන්දුගේ බිරිඳ සැලසුම් කරලා ගිහලා ඝාතනය කරා. අධිකරණ අවුරුදු 7ක් නඩු වහලා ජීවිතාන්තය දක්වා හිරියට දැම්මා. මහින්ද රාජපක්ෂ මහතා කාන්තා දිනේදී එළියට දැම්මා. අලුත් සාක්ෂි එළිදරව් වෙලා උත්තරීතර මනස නෙවෙයි හොඳයි. මේ සබරගමු දේවාලේ බස් නායක නිලපි. මහනුවර නගරාධිපති චන්ද්‍රිකා දීපු නිදහසක් තියෙනවා මෙහෙම උදේ බලාගෙන. ඒ කියන්නේ යම් පෞද්ගලික සමාගමක් බදු ගෙව්වේ නැහැ කියලා උසාවියේ නඩුවක් දැම්මා. ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ගෙව්වේ නැහැ කියලා. ඒ ආදායම් දෙපාර්තමේන්තුව සහ බදු ගෙවපු නැති කෙනා අතර අධිකරණයේදී එකඟතාවයකට ආවා. ඒ බදු ප්‍රමාණය යම් වාරික වශයෙන් ගෙවන්නම් කියලා. ඒක තමයි නඩු තීන්දුව. ඒ කියන්නේ Taman නොගෙවපු බදු යම් ප්‍රමාණයකට වාරික වශයෙන් ගෙවන්නම් කියලා තීන්දුව සමතයකට ආවා. හැබැයි ඒක නඩු තීන්දුවක්. චන්ද්‍රිකා මොකද කරේ? නඩු තීන්දුව අවලංගු කරා. දැන් බදු ගෙවන්න ඕනේ නැහැ. ඒ අමුතු මේ හරිද? එහෙමත් වෙලා තිබුණා මේක. ඒ කියන්නේ ඒක හරි ඒ කියන්නේ බදු ගෙවෙන්නේ නැති නිසා බදු දැම්මා ඊට පස්සේ දෙන්න සමතයකට ආවා. හරිද? රයිට් අපි බදු වාරික වශයෙන් දෙන්නම්. මෙයාට පුළුවන් නඩු තීන්දුව මෙයාට තියෙනවා. නඩු තීන්දුව ක්‍රියාත්මක වීමේ කාලේ දීර්ඝ කරන්න පුළුවන්. දීප දඬුවම ලිහිල් කරන්න පුළුවන්. දීප දඬුවම මුළුමනින්ම අහෝසි කරන්නත් පුළුවන්. ඔය අවස්ථා තුනම තියෙනවා. ක්‍රියාත්මක වෙන කාලය වැඩි කරන්න පුළුවන්. දීප දඬුවම වෙනස් කරන්න පුළුවන්. දීප දඬුවම අයින් කරන්නම පුළුවන්. ඔය තුනම තියෙනවනේ. හරිද? ඒ අනුව මේක මේක දඬුවමක් නෙවෙයි. මේක කියලා තියෙනවා බදු ටික ගෙවන්න. ඒකත් අයින් කරා. ඉතින් බදු ගෙවන්න එපා. එහෙමයි මේවා පාවිච්චි වෙලා තියෙන්නේ. හැබැයි දැන් මොකද තියෙන්නේ අපි? නෑ ජනාධිපතිවරයාට එහෙම බලයක් තියෙනවා. ජනාධිපතිවරයා එවනේ ලේඛනය කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලක් කළ යුතු තිබෙනවා. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලක් කරන්න නැතුව ඒක දෙන්න බෑ. ඒ නිසා එතන බලවත් කර. ඒතර කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. සෝදර කැබිනට් මණ්ඩලය නෑ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට යටත්. ඕනෑම අමාත්‍යවරයෙකුට විරුද්ධ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දායකත්වයේ හරි පටු විදියට ඇමතිවරයෙක්ගේ ඇමතිවරයෙක්ගේ මැදිහත් වීම තිබෙන්නේ ඒක ආයේ පාර්ලිමේන්තුවට යටත්. මේක අගමැතිවරයාට යම් බලතල ප්‍රමාණයක් එනවා. කැබිනට් මණ්ඩලය පත් කිරීම, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය, කැබිනට් මණ්ඩලයේ විෂයන් මේ ඔක්කොම අගමැතිවරයාට එනවා. ඒක හරි. හැබැයි අගමැතිවරයා ආයේ පාර්ලිමේන්තුවට යටත්. මොකද ਉਹ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයෙන් උන්නර පහරින්න පුළුවන්. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? මේ ආයතන බලවත් වෙනවා පුද්ගලයන්ට බලය එන අතර. ඒ නිසා ඒක ගත්තත් ඒ කියන්නේ මේ මෙතෙක් අපේ ජනාධිපතිවරයා වෙච්ච විකෘති ක්‍රියාවලිය ගත්තත් මේක ඉතාමත් හොඳ තැනකට අපි තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් දිශාවෙන් මේ ආණ්ඩු ක්‍රමවස්ථාවට ගෙනෙන ලද වැදගත්ම සහ දියුණුතම සංශෝධනය තමයි 20 වෙනි සංශෝධනය. අපි උත්සාහයක් දරලා තිබෙනවා. අපේ ඉන්නේ පාර්ලිමේන්තුව 6යි. පළමු කඩේම පනින්න 3න් 2ක් ඕන. අසීරුයි. හැබැයි දැන් අද අපි අභියෝග කරන්න ඕන. දැන් අපි ප්‍රශ්න කරන්න ඕන. රටේ ජනාධිපතිවරයාගේ. වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේකේම ප්‍රධානම එක විධායක ජනාධිපති අහෝසි කිරීම. වෙන මොකුත් උඩ තිබුණේ. දිවුරුන් දීලා මාලිගාව ඉදිරිපිටදී
දළදා වහන්සේ ඉදිරිපිට ප්‍රකාශ කරා මෙය අවසන් ජනාධිපති බවත් අවසන් ජනාධිපති ඡන්දෙ බවත්. ඒ විතරක් සෝබිත හඳුරගේ දෙන ඉදිරිපිටදී ඔව් සපත කරා මේ විධායක ජනාධිපති අහෝසි කරන බව. දැන් අපි 20 සංශෝධනය දාලා තියෙනවා. දැන් ජනාධිපතිවරයා තව තවත් හොරගල් අහුලලා හරියන්නේ නැහැ. දැන් ජනාධිපතිවරයා තමන්ගේ පාර්ශවයෙන් 20 වෙනි සංශෝධනය පිළිබඳව ස්ථාවරය රටට කියවිය යුතුයි. තවත් හොරගල් අහුලන්න අයිතියක් නෑ යාට. නිකන් සෝබිත හඳුරන්ගේ දෙන ගාව කියලා දළදා මාලිගාව ඉදිරියට ඒක ප්‍රමාණවත් නැහැ දැන්. දැන් ක්‍රියාවලිය පටන් අරන් තිබෙනවා. දැන් ඉඳ වර්තමාන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම 20 වෙනි සංශෝධනය පිළිබඳව තමන්ගේ ස්ථාවර රට ප්‍රකාශ කළ යුතුයි. ඊළඟ අගමැති රනිල් වික්‍රමසිංහ. අතර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වඩා 2015 ජනාධිපතිවරු අහෝසි කරනවා කියලා වේදිකා ගන්න කියලා රනිල්. හරි එයානේ කිව්වේ. හැබැයි රනිල් වික්‍රමසිංහ දැන් රටේ ජනතාවට 20 වෙනි සංශෝධනය පිළිබඳව තමන්ගේ ස්ථාවර ප්‍රකාශ කළ යුතුයි. තාම කියලා නැහැ. ඊළඟ මහින්ද මහත්මයා. මහින්ද මහත්තයා මේකෙන් අතිරේක වාසියක් ලැබෙනවා වගේම ඕ අවස්ථා ගණනාවක තිබ්බා. ජනාධිපති ධූරයට පත් වෙන්නේ ජනාධිපති ඡන්ද ඉල්ලන්නේ විධායක ජනාධිපති අහෝසි කිරීම පිළිබඳ පොරොන්දුවක් රටේ ජනතාවට දෙන්න. දැන් එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්මයාත් තමන්ගේ ස්ථාවර රට කියන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මේ කිසි නායකයෙකුට තවදුරටත් විධායක ජනාධිපති ධූරය පිළිබඳව එහෙට මෙහෙට තල්ලු කරන ෆුට්බෝලය බවට පාපන්දෝ බවට පත් කරන්නේ නැතුව මේක තමයි හැමදාමත් කරේ. අද 20 වෙනි සංශෝධනය හරහා රටට නිශ්චිත ලෙස තමන්ගේ අදහස ප්‍රතිපත්ති ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා අපි අභියෝග කරනවා රනිල් මෛත්‍රී මහින්ද තිදෙනාටම මේ පිළිබඳ ප්‍රතිපත්තිය කියන්න ඕන කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිතනවා ආයෙත් එයාට ඉල්ලන්න පුළුවන්. කාත් එක්ක හරි අගමැතිකම දෙන්නම් කියලා ඩීල් එකක් දාලා එයා ජනාධිපති වෙන්නම් කියලා. හරිද? ඒ නිසා එතුමා තාම කල්පනා කරනවා මේකට නිශ්චිත වචනයක් කියනවද නැද්ද කියලා. මොකද එතුමාගේ දේශපාලන අනාගතය තවදුරටත් තවත් ජනාධිපති කෙනෙක් වීම හැර යාට නැහැ. හැබැයි යාට තව ජනාධිපති කෙනෙක් වෙන්නත් බෑ. ඒක තේරෙන්නෙත් නැහැ මේ වාහයට. නැත්ද කියන්නේ. ඒක තේරෙන්නේ නැහැ. හරිද? හැබැයි එතුමා කල්පනා කරනවා මොකද්ද? කාට හරි අගමැතිකම දෙන්නම් කියලා තමයි ජනාධිපතිකම ඉල්ලන්න පුළුවන්ද කියලා. ඒ නිසා තමයි මුණු උතරක් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ කාලාන්තරයක් තිස්සේ ඔය පුටුව ගාවට යනවා ආයෙ වැටෙනවා. කවදාවත් වාඩි වෙන්න බැරි වුණා. වාඩි වෙන්න දෙන්නත් හොඳ නැහැ මොදේ. හරිද? අපි ඔය කෑ ගන්න මාතෘකාව කියලා මේක බැරි වෙලාවත් රනිල් වික්‍රමසිංහ වාඩි වුණොත් මොකද වෙන්නේ කියලා හිතාගන්න කියන්නේ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්නේ. මේ රටේ පොදු ජනයාට කියන්නේ. මෙවැනි බලවත් පුටුවක රනිල් වාඩි වුණොත් මොනව වෙයිද? රනිල් හැමදාමත් ඔය පුටුව ගාවට යනවා වැටෙනවා. වැටුණා පස්සේ කියනවා මේක අහෝසි කරන්න ඕන කියලා. දැන් ආයෙ කියන නේ මේක පුළුවන් වගේ. දැන් මේ මානසිකත්වය ගහලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා දිනන්න පුළුවන් එකම ඡන්දේ ජනාධිපති ඡන්දේ රට දෙකට බෙදෙනවා. අර පැත්තෙන් ආපුවම දෙමළ මුස්ලිම් ඡන්ද ටික ගන්න පුළුවන්. ඒ නිසා හොඳම ඡන්දේ දිනන ඡන්දේ මේක. දැන් ආයෙ රනිල් හිතනවා වාඩි වෙන්න කියලා පුටුවේ. අපි අද කියනවා රනිල් වික්‍රමසිංහ ඔයාගේ උපදේශක වටේ ඉඳගෙන ඔයාට මොනවා කිව්වත් ඔයාට ඔය පුටුවේ වාඩි වෙන්න බෑ. ඒක තේරුම් ගන්න. මහින්ද මහත්තයා තුන්වෙනි වාරක් පුළුවන් මම නැත්තම් පුතා නැත්තම් මල්ලි මොනවා කිව්වත් වැඩක් නැහැ. මහින්දගේ පාර මේ 20 වෙනි සංශෝධනය නැත්තම් මහින්දගේ පාර ඉවරයි. අපිට විශේෂ ලෙන්ගතුකමක් නෑ. අපිට ඕන ප්‍රජාතන්ත්‍රවාදී. හරි එයාගේ පාර අවසන්. ආයි වෙන මොකුත් නැහැ. අද කියන මහින්දගේ දේශපාලන අවසන් මේක තිබුණ නැත්තම්. හරිද? ඒ නිසා දැන් මේ තිදෙනාටම නේද මේ පුටුවේ වාඩි වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් අවමයි. බෑ. මෛත්‍රියටත් බෑ රනිල්ටත් බෑ මහින්දටත් බෑ මේ පුටුවේ වාඩි වෙන්න. අඩුම තරමේ Tamanට බාර වෙන මුකුත් රටගෙන හිතන්න එපා. Tamanට බෑ කියලා හරි මේකට සහාය දෙන්න. Tamanට බැරි පුටුවක් තියම් මොකටද නැද්ද? නෑ අඩුම තරමේ ඒගොල්ලෝ හිතන්නේ එහෙමනේ. එහෙම හිතුවත් ඒගොල්ලෝ මේකට සහාය දිය යුතු තිබෙනවා. ඊළඟ මේකට විරුද්ධ කණ්ඩායම බැලුවා. කවුද විරුද්ධ කණ්ඩායම? දැන්ට මත ප්‍රකාශ කළ තන උදේ ගම්මන්පිල. කවුද වීරවංශ. ඊට පස්සේ මනෝ ගණේෂන් රවුෆ් හකීම් රිසාද් බදුද්දීන් චම්පික රණවත නේද? එතකොට මේගොල්ලෝ ප්‍රතිපත්ති මෙලෙස ගත්තොත් වෙනස් කඳවුරු. කට්ටියක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ස්වේත එහි ගෝලයන් බවට පත් වෙලා ඉන්නවා. අනිත් කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝලයන් බවට පත් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට අනුව රවුෆ් කවුද මනෝ රිසාද් දේශද්‍රෝහීන්. ඒගොල්ලන්ට අනුව ගම්මන්පිල වීරවංශ දේශප්‍රේමී. හැබැයි දේශප්‍රේමීන් ඔක්කොම එකට ඉන්නවා මේකෙදි. ඇයි? මේ 6 දෙනාගේ තියෙන පොදු සාධකය මොකක්ද? මේ 6 දෙනාගේ තියෙන පොදු සාධකය
මේ 6 දෙනාට තනියම කවදාවත් ඡන්ද ඉල්ලන්න බෑ. කවදාවත් තනියම ඡන්ද ඉල්ලන්න බෑ. එනිසා ඒගොල්ලන්ගේ හැම වෙලාවම පැවැත්ම තිබෙන්නේ තව නායකයෙකුට ස්ත්‍රෝත ගායනා කිරීමෙන් විතරයි. දැන් දැක්කනේ ප්‍රශ්නේ අර මොකද්ද මම එදා මාධ්‍ය සාකච්ඡාවේදී. මොකද මහින්ද මහත්තයාගෙන් අහන කිට්නෝ අරගෙන ඒතර මහින්ද මහත්තයා තක්කු මුක්කු වෙනවා. ඒ වටේ ඉන්න තමයි ගාඩ් කරන්නේ. ඒක මේකට අදාළ නැහැ මතකද? නේ එන්නේ අන්න එහෙම හාමු රකින්නවා කියලා පෙන්වන්න ඕන. ඒගොල්ලන්ට. එනිසා ඒගොල්ලන්ට හොඳ හාමු කෙනෙක් ඕන නිතරම. මොකද සාමාන්‍ය අපි දන්නවා බල්ලන්ට සුනකියු ඉන්න සුරතලෙට ඇති කරන බල්ලු ඉන්නවා. හාමු ගාව ඉන්න බල්ලට හොඳයි. හාමු කෙනෙක් නැති වුණොත් අප්සෙට්. කාටද කඩේ යන්නේ? කාටද ස්ත්‍රෝත ගායනා කරන්නේ? කාටද මසාජ් එකක් දෙන්නේ? මේකද වෙලා තියෙන්නේ. ඇත්ත කතාව ගත්තොත්. හරිද? ඒ නිසා ඒගොල්ලන්ට උන බලවත් බලයක් ඕන. ඒ බලවත් බලය තමයි විධායක බලය. හැම වෙලාවම කාගේ හරි මත යැපෙන කෙනෙක් යැපෙන්නේ ලොකු අධිකාරී බලයක් කරට. හාමු කෙනෙක් කරට තමයි පාලකෙනෙක් යැපෙන්නේ. දැන් යැපෙන දේශපාලකයන් මේ ඔක්කොම යැපෙන අය. ඒගොල්ලන්ට වෙනම දේශපාලන අනන්‍යතාවයක් තිබුණාද? වෙනම දේශපාලන ගමනක් තිබුණාද? වෙනම ඡන්දයක් ඉල්ලන්න පුළුවන්ද? සමහර අය ඉල්ලනවා නම් ඉල්ලන්න දෙන්නේ ජනාධිපති ඡන්දේ විතරමයි. ඒ එක්කෙනා නේ ඕන. මොකද කවුද නේද මේ පාටලීට එහෙම වෙන මොනෝ ඉල්ලන්නේ? ඉල්ලුවොත් ජනාධිපති ඡන්දේ තමයි. වෙන ඉල්ලන්නේ වනේ නේ. තනි මිනිස්සුන්ට. අන්න ඒ වගේ අයට ඕන අධිකාරී බලයක්. මොකද අධිකාරී බලයක් තියෙන තනතුරක් යටතේ තමයි කීකරු ගෝලයෙන් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. හාමු කෙනෙක් යටතේ තමයි හොඳ නේද සැපට හැදෙන බල්ලෙක් ඉන්නේ. අන් ඒ වගේ. ඒක තමයි වුණ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තමන්ගේ දේශපාලන ජීවිකාව පිළිබඳ ප්‍රශ්නයකට තමයි මේ විරුද්ධතාවය අවිල්ල තිබෙන්නේ. දැන් අපිට හරි පැහැදිලි මේකේ ප්‍රජාතන්ත්‍රවාදයේ සත ශක්තිමත් ගමනක් මේ ඉදිරිපත් කරන මත ඉතාමත් අසාර්ථක වැරදි මත. දැන් මේකේ ඊළඟ පියවර තිබෙන්නේ පාර්ලිමේන්තුවට මාස 6ක් ඇතුළත වාර්තාවක් එන්න ඕන. දැන් මාසයකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඒ වාර්තාව පාර්ලිමේන්තුව තුنين දෙක ගන්න පුළුවන්. උත්සාහ කරන්න ඕන. ඊට පස්සේ ජනමත විචාරණය. ඒ සමස්ත ක්‍රියාවලිය හරහා ජනතා විමුක්ති පෙරමුණ අපි මේ සම්මත කර ගැනීම සඳහා දැරිය හැකි හැම ප්‍රයත්නයක්ම දරන බව අපි ඔබට සාධක කරනවා. අපි සම්මත කරනවා. අපි උත්සාහ දරලා තිබෙනවා. සටන් කෙලවර වෙන විදි තිබෙනවා. සමහර සටන් කෙලවර වෙනවා ජයග්‍රහණවලදී. සමහර සටන් කෙලවර වෙනවා සිදුවෙන විනාශයේ පස්සට තල්ලු කරලා. සමහර සටන් ජයග්‍රහණයෙන් තොරව කෙලවෙලා තියෙනවා. අපි සටනක් පටන් අරන් තිබෙනවා. මොකද සටන ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කර ගැනීම සඳහා සටන. ඒක ඉතාමත් වැදගත් සටනක්. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්නේ අපි 6යි. හැබැයි පාර්ලිමේන්තුව අපි 110ක් හිටපු එක. අපි 10 දෙනෙක් හිටපු වෙලාවේ 2001 දී චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් 11 දෙනෙක් රවුෆ් හකීම් SB GL බන්දුල ඇතුළු 11 දෙනෙක් ගියා රනිල් ගාවට චන්ද්‍රිකාගේ. පාර්ලිමේන්තු ස්ථාවරත්ව චන්ද්‍රිකාගේ ආණ්ඩුව ස්ථාවරත්ව නැතුව ගියා. අපි අතේ 10ක් හිටියා. අපි මේ 10 17 වෙනි සංශෝධන සම්බන්ධ පාර්ලිමේන්තුව අපි 10යි 17 වෙනි සංශෝධන ඡන්ද ලැබුණා 223ක්. ඒක ජනතා විමුක්ති පෙරමුණේ 10 දෙනෙක් ඉඳලා දෙන්න දුන්නා. අද 6 දෙනෙක් ඉන්නවා අපි. ඉතින් 6 දෙනෙක් ඉන්නවා. මේකේ පළමු කඩේම පණින 3න් 2ක් වුණා. ඒ සඳහා ගත හැකි හැම ප්‍රයත්නයක් අපි ගන්න බව ඔබට සාතික කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම සඳහා වූ ව්‍යුහයෙන් ශක්තිමත් කර ගැනීම සඳහා ඔබගේ දායකත්වය මැදිහත් වීම අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.